මේ අපේ පුංචි පුතේකට ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මේ විද්‍යාව අරහිමේ හදාරපු පිරිසක් නිසා පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්න. ඒ පුතාට ඕනේ පැවිදි වෙන්න. තාම අවුරුදු 10යිලු. අවුරුදු 14 වෙනකම් වේගෙන් ලොකු වෙන්නේ කොහොමද කියලා. වේගෙන් අවුරුදු ගානේ යන විදිහත් මොකක් හරි දන්නවද? මේ මා ශ්‍රේෂ්ඨ දරුවෝ මගේ පුතේ දැන් ગાත කීයක් පාඩම්ද කියලා. ධම්මපදයේ ગાත සින්දු නෙමෙයි. ඒ ඔබගේ දරුවෙක් කියනවා නම් බණ අහන්න නැති යාගෙන් ගිහිල්ලා අහන්න ඕනේ ධම්මපදයේ ગાත නෙමෙයි මොනවද? සින්දු කීයක් පාඩම්ද කියලා. බණ අහන දරුවෝ නම් ඉන්නේ. අත්ත දරුවාගේ ඉඳලා තේමෙතනේ. ඔබගේ දරුවාට මුලින්ම කියවන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා. තාත්ති කියන්නේ අම්මි කියන්නේ ඕව කියන්න උගන්නන්න එපා. ඔබගේ පුංචි දරුවා අත දරුවෙක් නම් තේමෙතනේ තාම කතා කරන්න පටන් ගත්තේ නැත්නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියවන්න තේමෙතනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන් කෙනාට ඕනේ භාෂාවක් කතා කරන්න පුළුවන් විදිහට කට හැදෙනවා. ඔය ලේසි පාසිය නෙමෙයි තේමෙතනේ. අපිට බුදුහාඳුරෝ කියන්නේ පිළිමයක් වුණාට මේ විශ්ව ලෝක ධාතුවේ බුදුහාඳුරෝ කියන්නේ පිළිමයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. මේ ලෝකයට වැරදිච්ච තැන තේමෙතනේ පිළිමය හදාගෙන පිළිම කියලා හිතාගත්ත බුදුහාඳුරෝ. නමුත් බුදුරජාණන් වහන්සේගේ නම කියන්න බෑ පින්වතුනි ඔහොම. මම ඔබට කිව්වේ සාරිපුත්‍රයන් වහන්සේගේ නම කියන්න බෑ පින්වතුනි. බීමට පාවඩයක් දාලා උඩු වියම් බැඳලා මල් ඉහලා හැමතැනම සුවඳ පැනින් හැමතැනම නාවල දන ගහගෙන නලල බිම තියාගෙන තමයි ඔය නම කියන්න පුළුවන්. ලේසි පහසු කෙනෙක්ද පින්වතුනි සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ එහෙමනම් පින්වතුනි සාරිපුත්‍රයන් වහන්සේගේ ගුරුවරයා. සුගත තථාගතයන් වහන්සේගේ නම එහෙම කියන්න පුළුවන්ද? ඒකයි පින්වතුනි. ඒක නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියවන්න ඔබගේ දරුවාට. වෙන මොකෝ කියන්න එපා. එහෙම පුරුදු කරවන්න. ඊට පස්සේ ඔබගේ දරුවන්ට පින්වතුනි ગાථා පාඩම් කරන්න කියලා. පුතේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් එළියට විසිවෙච්ච මේ උත්තරීතර නිවන් මඟ පුතේ මේ ગાථාවල තියෙන්නේ. මේ ગાථා පාඩම් කරගන්න. ඒ පුතාගෙන් මම ඇහුවාම ગાථා කීයක් පාඩම්ද කියලා 26ක් පාඩම් කිව්වා. අවුරුදු 10යි පින්වතුනි. ඒගොල්ලෝ අවුරුදු 14ට වෙනකොට අනිවාර්යයෙන්ම වර්ග 26ම පාඩම් කරනවා. ગાථා 423ක් තියෙනවා අනිවාර්යයෙන්ම පාඩම් කරයි. මුළු පිරිත් පොතම පාඩම් කරයි. ඒක තමයි විදිහ. ඒක තමයි වෙන්න ඕනේ. ગાථා 26ක් පාඩම් කිව්වා මං ඊළඟට මොකක්ද අහන්නේ? බොහොම හොඳයි පුතා කියලා එනවා. නෑ මං කියන්නේ මං ඔබව විශ්වාස කරන්නේ නෑ. ඔබ කිව්වොත් එහෙම දෙයක් මං අහනවා එහෙනම් කියමු බලන්න. මං ඒ පුතාගෙන් ગાථා දෙකක් ඇහුවා පින්වතුනි. මම හිතන්නේ තප්පර 10ක් ඇතුළත කිව්වා. කතුරු වගේ. ඒ කියන්නේ ગાථා හොද්දට පාඩම්. තටමල කියන්නේ නෙමෙයි හොඳට පාඩම් ગાථා. ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අපි දන්නවා අම්මා බොහොම ශ්‍රේෂ්ඨයි කියලා නිරන්තරයෙන් මේ තැන් වලට ඇවිදලා බණ භාවනා කටයුතු කරගෙන කොහොම හරි නිවන සාක්ෂාත් කරගන්න කටයුතු කරන තාත්තත් එහෙම ඇති. ඒකයි පිටින් දරුවෝ වාසනාවන්ත. මම ඒකයි ඔබට කිව්වෙත් පිටින් දරුවෙක්ගේ වාසනාව මුලින්ම තීරණය කරන්නේ මව් කුස. කවදාක්වත් පිටින් ඔබගේ මව් කුස සාපලත් මව් කුසක් කරන්න එපා. මතක තියාගන්න ඔබේ මව් කුසට බැස්සේ සුගතියට ආපු එකෙක්. ඔය මව් කුස අවසානයේ සතර පායට යන්නේ එකෙක් බිහි වුණොත් ඔබගේ මව් කුස කියලා කියන්නේ මහා සාපයක්. ඔව්ද නැද්ද?
මම ඔබට හේතු ප්‍රත්‍ය සහිතව හැම එකක්ම කියන්නේ පින්වතුනි එකක්වත් නිකම් බිලීව් කරන්න කියනව නෙමෙයි. ඔව්ද නැද්ද? ඔබගේ මව කුසට බැස්සේ තිරිසනෙක්ද? තිරිසනෙක්ද බැස්සේ? නැහැ. සුගති සත්වෙක්. එහෙම නේද? ඔබගේ පුතා සුගති සත්වෙක් නෙමෙයි. දුව සුගති සත්වෙක් නෙමෙයි. සුගති සත්වෙක්. ඒක මැරිලා යන්නේ සතර අපායට නම්. ඒක මේ මුළු සංසාරෙටම කරගත්ත ලොකුම පාපේ නේද පින්විතනේ ඔබගේ මව කුසට බහැපේක. ඒ ලොකුම පාපෙට අදාළ විපාකේ නේද ඔබගේ මව කුසට බහැපේක. ගන්ධබ්බයලා හිටියන උතාම ගන්ධබ්බයලා ඉන්න සුගති ගන්ධබ්බේ ඉන්නේ පින්විත. පෙරේතෙක් නෙමෙයිනේ සුගතියේ ඉන්න ගන්ධබ්බේ. ඔබගේ මව කුසට බැස්සත් හරි ඌ කොහෙන්ද යන්නේ? සතර අපායට. එහෙනම් ওই මව්කුස කියන්නේ තනිකරම සාපලත් මව්කුස. ඔබ පිළිගන්නවද නැද්ද කියන එක දන්නේ නැහැ. මම ඔබට මේ තර්කයක් ගොඩනගලා පෙන්නන්නේ පිටින්ද. ඔබ කල්පනා කරලා බලන්න මේ සම්බන්ධ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න පිටින් දරුවන්ව යහපතට යොමු කරගන්න. මේ ලෝකේ එන්න දරුණු වෙනවා පිටින් ආයි කතා දෙකක් නැහැ. මේ ගැන අධ්‍යයනය කරන පිරිස ඉන්නවා පිටින් ඒ අය ෆෝකාස්ට් එකක් දෙනවා ඒ සම්බන්ධ. එයා කියනවා ඒක හරිය සම්බන්ධව පිටින් තව අවුරුදු 10 15 20 වෙනකොට පිටින් අනිවාර්යෙන් මේ මහා ලෝකෙට ලොකු විනාශයක් උදා වෙනවා පිටින්. බලන්න. මම ඒකයි ඔබට කියන්නේ ඔබගේ දරුවාට කවදාකවත් ඔබ ඔය හදලා දෙන තීන මාලිකාවේ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක මට ඉර හදලත් වැඩියෙන් විශ්වාසයි පිටින්. නෙගටිව් තින්කින් නේ තනිකරම කියන්නේ. ඒක තේරෙයි පිටින් සතර අපායට පාර කැපුණාට පස්සේ. කොච්චර නෙගටිව්ද කියලා කියපුවා. ඉතින් පිස්සු මානසිකත්වයෙන් තියෙන මිනිස්සු මෙහෙ එනවා ඇවිල්ලා පිටින් අපිට බැන බැන යන වැඩි. ඒවම හරි අසාධාරණයි. ඇයි එහෙම කියන්නේ මේ හාමුදුරු? මේ මිනිසුන් ගොළු විකෘති කරනවානේ. එහෙම සමහරට කියයි. නමුත් පිටින් ඇත්ත තත්ත්වය මොකද්ද? ඇත්ත තත්ත්වය තමයි පිටින් මේ මැරෙන අයගෙන් 99%ක් සතර අපායට යන එක. ඒකට හේතුව තමයි පිටින් ආස්වාදයි සැපයි සාරයි කියලා දෙයක් තියාගෙන ඉන්නවා. ඒක තමයි හැමතිස්සෙම ගොඩ නගන්නේ. ඒකට විරුද්ධ දේ විපාකයෙන් එනකොට පිටින් ඒක දරා ගන්න බැරි නිසා හැමතිස්සෙම උත්සාහ කරනවා ඒකට හරියන දේ විපාකයට ගෙන්න ගන්න. ඒතර විපාකයට එන්නේ එකක් පිටින් නමුත් බලෙන් ගෙන්න ගන්න හදනවා අනිත් එක. කසාදෙට හම්බුනේ කළු ගෑණියෝ නමුත් සුදු ගෑණියෝ බලෙන් ගෙනවා අල්ලපු ගෙදර මිනිහා බැඳලා හිටියත් කමක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඔකට කියනවා පරදාර සේවනය කියලා. අවිද්‍යාව පෙට්ටිය ඇතුලේ තියෙනවා නිතන්තරයෙන් වෙනස් වෙනවා. අවිද්‍යාව පෙට්ටිය ඇතුලේ තිබුණේ අපි හිතමු අවිද්‍යාව පෙට්ටිය ඇතුලේ තිබ්බ සල්ලි ගොඩක් තියෙනකොට ෂෝක් කියලා. ගෑණියෙක් හම්බුණා මේ ගෑණි හොඳට සල්ලි තියෙනවා නමුත් ඉතින් අර රූපේ සම්බන්ධව ක්ලික් වෙන්නේ නැහැ අතන. නමුත් ගෑණි සල්ලි ගොඩක් තියෙනවා. ඒක නිසා මොකද කළේ කසාද බැන්දා. මිනිස්සේ. දැන් කසාද බැන්දා ටික කාලයක් ඉන්නකොට පිටින් අවිද්‍යාවේ තියෙන සල්ලි විතරක් නෙමෙයි. තව ඒවා තියෙනවා. දැන් එතකොට මොකද බලන්නේ අල්ලපු ගෙදර ඉන්නවා ගෑනු කෙනෙක්. අන්න ඒක දැක්කට පස්සේ අවිද්‍යාව අරහේ කෑ ගහනවා. ඒ නිසා මොකද කරන්නේ හැමදෙස්සෙම පිටින් ඒක හරහා තමයි හිත යන්නේ. ඒක හරහා හිත යනකොට ගෙදර ගෑනිත් එක්ක ගැටිලි. දැන් ගෑණි කියන්නේ ඇයි? සොඳුරිය බිරිඳ එහෙම කියනවා නේද කැමති? මං ගෑණි මිනිහා කියලා කියන්නේ. අමාරු මේ හාමුදුරන්ගේ බණ අහන්න හරි කටුකයි නේද? හරි කරකසයි නේද මේ හාමුදුරුවෝ? මට ඕනේ ඇත්තටම මේක තනි කරම ආර්ය සිංහල වචන වලින්ම දෙන්න. අපේ ආච්චි අම්මලා පාවිච්චි කරපු වචන තියෙන්නේ. ඒව නෙමෙයිද වදින්නේ. ඔය වදින හින්දා තමයි පිටින් ඔබ කැමති නැත්තේ. ගැලවෙනවා පටස් ගාලා. දැම්ම මං ඒව කියන්නේ නැහැ බය වෙන්න එපා. නැත්නම් ඒව තමයි. ගූ කියනකොට තමයි වදින්නේ. මම ඔබට කියන කක්ක කන කෙනෙක් වෙන්න එපා මහත්තයා. ගූ කන එකෙක් වෙන්න එපා ඔයි. දැන් කොහොමද? දැන් කොහොමද වදින්න වැදින්නේ? අට්ටියේති හරහා jigucchati. ගූ වගේ ඔක කන්න හොම එකක් නෙමෙයි ඔක. ඔක පාවිච්චි සුසුස එකක් නෙමෙයි. ඔක අතාරින්න ඕන එකක්. ඒක තමයි වදින්නේ. නමුත් ලෝක සත්‍යය සොඳුරු වචන හදාගෙන තියෙනවා. බිරිඳ ප්‍රියම්බිකාව. දැන් මම ඔබට කියනවා. දැන් ඔබගේ ප්‍රියම්බිකාව එනකොට ඔබට ගැටෙනවා. දැන් තේරෙනවද? නෑ. එහෙනම් අල්ලපු ගෙදර ගෑණි ඉන්නවා. පින්විතනි අල්ලපු ගෙදර ගෑණි දැක්කහම තමයි මක් වෙන්නේද?
මේක ක්ලික් වෙන්න පටන් ගන්නවා. එතකොට සැප වේදනාව හට ගන්නවා. මොකද ඒ જાතිය ගෑනු කෙනෙක් උදෙසා තමයි ඒක එන්නේ පින්විතනේ. නමුත් ඒ જાතිය හැදුවට වැඩේ තියෙන්නේ මොකද්ද? gederin එන එකත් එක්ක හැමදෙස්සම ගැටෙනවා. gedara තියෙන්නේ විපාකය. කර්මය තමයි යාළුවෝ gedara තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ පින්විතනේ? මේ දුක සැපක් බවට පත් කරගන්න විවිධාකාරයෙන් කටයුතු කරනවා. මුලින්ම මනෝ සංකාර වඩනවා, ඊට පස්සේ වචී සංකාර වඩනවා, ඊට පස්සේ කාය සංකාර වඩනවා. අන්තිමට මොකද වෙන්නේ පින්විතනේ? පරදාර සේවනයේ යෙදෙනවා. පරදාර සේවනයේ යෙදිච්ච ගමන් මොකද වෙන්නේ? මම ඔබට ගිය සතියේ දේශනාවෙත් කිව්වා. දැන් පරදාරයේ සේවනය කරන්න ඕන නම් ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕන? සීනි ගෝලි දෙකක් අරගෙන ඉවරලා එකකට ගැට ගහලා ඉවරලා ඕක කරේ තියාගෙන ගිහලා පුරුදු වෙන්න කියලා. ලේසි පාසු වෙන්නේ මේ පිටුද ඉරහඳටත් වැඩිය විශ්වාස දේවල් මම කියන්නේ අනිවාර්යයෙන්ම නිරේ. ආයි කතා දෙකක් නැහැ. බුදුහාමුදුරුවෝ කරපු දේශනා මේවා පිටුද අනිවාර්යයෙන්ම නිරේ. ලේසි පාසු දේවල් නෙමෙයි. නමුත් ලෝක සත්‍යය පිටුද ඕවා හරි සුන්දර දේවල් කියලා හිතාගෙන කටයුතු කරන්නේ. නමුත් කෙලින්ම නිරේ පිටුද ආයි කතා දෙකක් නැහැ. ඒකයි මම ඔබට කිව්වේ ඇසිඩ් බෝතලයක් තියාගෙන වක් කරගන්න කියලා ඒ වෙලාවට පිටුද ඒ වගේ හැඟීමක් ආවොත් එහෙම. කරගන්න නම් එපා මේ වගේ වැරදි වැඩ කියලා. මේ මෝඩ වැඩවලට යොමු වෙන්න එපා පින්විතනි පොඩ්ඩක්. කාලකන්ණි යාළුවා ආශ්‍රය කරන්න එපා පින්විතනි. ඔබගේ දරුවට මේ தත්ත්වය උදා කරවන්න එපා. ඔබගේ දරුවා කොච්චර හොඳට හිටියත් වැඩක් නැහැ පින්විතනි. පරදාර සේවනයේට යෙදුනොත් එහෙම ඔබට නවත්තන්න බෑ ඒක. පරදාර සේවනයේ යෙදිච්ච ගමන් පින්විතනි ඔබගේ දරුවා කෙලින්ම අපායට නියම වෙච්ච නිරි සත්වයේ බවට පත් වෙනවා මිහි පිටේ ඉන්න. ලංකාවෙන් 60ක් 70ම ওই තත්ත්වයේ ඉන්න පින්විතනි ආයි කතා දෙකක් නැහැ. ඔබ කවුරුත් එහෙම නැහැ. නමුත් ලංකාවේ ඉන්න පිරිසකින් 60ක් 70ක් ওই જાතිය තමයි. අවස්ථාවක් ආව නම් පින්විතනි ලංකාවේ විතරක් නෙමෙයි හැමෝම එහෙම තමයි පින්විතනි. අවස්ථාවක් ආව නම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න පින්විතනි තනි කර බල්ලෝ වගේ තමයි. ඒක නිසා තාත්තට හරි ලේසියි පින්විතනි දැන් කෙලින්ම බර හදලා තියෙන බලු මෝල්ඩ් එක. ඊළඟට එන එකාට දෙනවා වරෙන් ඔබ බල්ලෙක් ඩොක් ගාලා දුන්නා බල්ලා දෙම්ම ඉස්සරහ ගාත් දෙක බිමින් තිබ්බ හොඹ දෙක් වුණා. නැට්ටාව. හරි දැන් මිනිහා මොකා වුණාද? බල්ලා වුණා. ඒක නිසා මම ඔබට කියන්නේ පිටුතුනේ මේ වගේ වැරදි වැඩ ඔබ අතින් වෙනවා නම් මේ ඔබට නෙමෙයි කියන්නේ දැන් මේ අන්තර්ජාලය හරහා බොහෝ පිරිසක් බනහන අලුතෙන් බනහන අය තියෙනවා. ඕවා පිටුතුනේ ඔක්කොම මහා පහත් තුට්ටු දෙකේ වැඩ ඕවා තිරිසන් යෝනියට අයිති වැඩ පිටුතුනේ. මම ඔබට කියන්නේ බිරින්දාවක් සහ ස්වාමි පුරුෂයෙක් අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඕකත් තිරිසන් යෝනියට අයිති දෙයක් නම් පිටුතුනේ. හොර සම්බන්ධතාවයක් තියෙනවා නම් එහෙනම් ඕක ගැන මොන කතාවද? ඕකත් පින්විතනේ ඔබට අර මේ අවිද්‍යාව පෙට්ටියට වැහැලා තියෙනවා තිරිසන්ව ආශ්‍රය කරපු නිසා. එහෙම නැත්නම් පින්විතනේ ඔබ හිතනවාද මිනිස්සයා කියලා කියන්නේ කාම සම්භෝගයෙන් ඉන්න කෙනෙක් කියලා? කවුද ඔබට ඒවා කිව්වේ? කවුද ඒවා කිව්වේ? හිමාලයන් ඍෂිවරයන්නේ? කාම සම්භෝගය හරි ෂෝක් කියලා කිව්වේ කවුද? හිමාලයන් ඍෂිවරය? චතුර්ථ ධ්‍යානලාභියෙක්ද කිව්වේ? කවුද කිව්වේ? කවුද කිව්වේ? තිරිසනෙක්. නැද්ද? තිරිසනෙක්. තිරිසනෙක් කිව්වේ. තිරිසන් වැඩ කරන ගමන් තිරිසනෙක් තමයි කිව්වේ කාම සම්භෝගය හරි ෂෝක් කියලා. ඔබගේ දරුවගෙන් ඕනනම් යාළුවෙක් ධම්මලා අහලා බලවන්න. ඔබගේ දරුවා කාම සම්භෝගයට කැමතිද නැද්ද කියලා. ඊට පස්සේ හොයලා හිමීට අස්සවන්න කවුද ඔක කිව්වේ කියලා. එහෙනම් දරුවා කියයි අනිවාර්යයෙන්ම හිමාලය ඍෂිවරයෙක් උඩින් ආව ඇවිදලා කියලා ගියා කියලා. කියයිද? නෑ. කියන්නේ මොකක්ද? අර අයියා මට කිව්වේ. ඒ අයියා ගැන හොයලා බලන්න තියුනේ උ තිරිසනේ. නැතුව පින්විතනි මිනිස්සයා කියලා කියන්නේ කාමයේ හැසිරෙන්න ඕන කෙනෙක් නෙමෙයි. මිනිස්සයා කියලා කියන්නේ පින්විතනි වැරදිලා ආබස්සරෙන් මෙහෙට ආපු කෙනෙක්. අද බලන්න පිළිදෙන ලෝක සත්‍යය මොනතරම් තුට්ටු දෙකේ තත්ත්වයට වැල්ලාද කියලා. තමන්ගේ දරුවාගේ කලවයස හරියනකොට හිතනවා මගේ පුතා දැන් තිරිසන් වෙන්න බොහොම ළඟයි දැන් හරි දැන් ඒකෙන්ද මගේ පුතාට ලීගලි තිරිසනෙක් වෙන්න අවස්ථාව හදලා දෙනවා. ඔබම නෙමෙයි පුතාට කසාදයක් හේව්වේ. ඔබම නෙමෙයිද ඔබගේ පුතාට හෝ දුවට කසාදයක් හේව්වේ. මොකටද? ලැජ්ජයි නේද කියන්නේ? ඒකට උත්තර දෙන්න එපා. හිතෙන් උත්තරේ ගන්න. මොකටද? තිත්තයි තමයි. නමුත් මම මේ කියන එක ඇත්තද බොරුද? ඔබ උත්තර දෙන්න ඕනේ මේකද? දැන් කටවහින්දට හරියන්නේ නැහැ. ඒතකොට නිකන් මං විතරක් පාළුගේ බලම් බෙදෙනවා වගේ. ඔබට මේක ඇත්ත කියලා වැටහෙනවා නම් ඔබ ඇත්ත කියන්න. ඔබට මේක බොරු කියලා වැටහෙනවා නම් ඔබ බොරු කියන්න.
එතරයි. ඇත්තද බොරුද? මම ඔබට ඒක නෙවෙයි කියන්නේ. මේ ඔක්කොම වැරදි මත. නමුත් ඔබට ඒවා සාමාන්‍ය දේවල් නෙමෙයිද? තනිකර සාමාන්‍ය දේවල්. අර මං කිව්වේ අධ්‍යාපනය කළා වැඩක් නැහැ. කියනකොටම ඔබ ගැටෙනවද නැද්ද? මට බයින්න හිතෙන්නේ නැහැ. මොකද ඔබ දන්නවා මේ ඇත්ත තමයි කියන්නේ කියලා. ඒ ඔක්කොම හරි. නමුත් හිත මාත්‍රයක් හරි ගැටෙනවද නැද්ද? අරිහතුන් වහන්සේ නමක් විදිහට ඕක ඇබ්සෝබ් කරන්න පුළුවන්ද කියන එක? එහෙම කරන්න බෑ. මාත්‍රයක් හරි හිත ගැටෙනවා. හේතුව මොකද? පින්විතනි, ඒක ආස්වාදයි සැපයි සාරයි කියලා දැඩි ලෙස දෘෂ්ටිගත වෙලා චිත්ත විපල්ලාසයට යනකම් පණ්ඩු ගැහිලා තියෙන්නේ පින්විතනි හිත. ඒ වගේ තමයි. තරුණේ කසාද බඳින්න ඕනේ. ඒක පණ්ඩු ගැහිලා ඉවරයි පින්විතනි. අම්මා තාත්තමයි පින්විතනි හොයලා දෙන්නේ. ඔබගේ දරුවාට අනියම් සම්බන්ධතාවයක් තිබුණොත් එහෙනම් මොකක් හරි පින්විතනි ඔබ මොකද කරන්නේ? කසාද බඳින්න කලින් මොකක් හරි සම්බන්ධයක් පවත්වනවා. ඒ වයසට එන්න කලින් ඔබ මොකද කරන්නේ? උත්තර දෙන්නේ නැහැ නේද? ඔබ මොකද කරන්නේ? මොන ක්‍රමයක් හරි දාලා ඒක නතර කරනවද නැද්ද? ඇයි? 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 සුදුසු නැති නිසා. සුදුසු නැති නිසා. මම මේ කියන්නේ ලෝක සත්‍යයන්ට එහෙම නෙමෙයි පින්වතුනි, මේ බණ අහන්න එන අයට විතරමයි. මම ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ මේවා බණ අහන අයට විතරක් ඇසේවා. අනිත් අය කාටවත් නොඇසේවා කියලා. නමුත් මම කියන්නේ දැන් ඔබ කල්පනා කරලා බලන්න. දරුවාට දැන් අවුරුදු 20යි. දරුවා හැම සම්බන්ධයක් තියන්න යනකොට ඔබ කැමති නැහැ. ඔබ ඒක අයින් කරන්න හදනවා. දරුවාට අවුරුදු 25යි. දැන් ඔබම සම්බන්ධයක් හොයලා දෙන්න හදනවා. එදා සුදුසු නැති දේ අද ඔබ දරුවාට කරලා දෙන්න හදනවා නේද? එතකොට පින්විතනි සුදුසු නැති දේවල් තියනවද මේ කාලෙදි සුදුසු නැහැ මේ කාලෙදි සුදුසුයි කියලා? අර කාලෙදි කළොත් තිරිසන් මේ කාලෙදි කළොත් දේව. හරි? හරි? පින්විතනි ඔක්කොම දෘෂ්ටි. පින්විතනි පොඩි කාලේ ඔබගේ දරුවෙකුට එහෙම ප්‍රශ්නයක් ආවොත් ඔබ ආරාමයට අරන් එනවද නැද්ද? අවුරුදු 16යි කොල්ලට කෙල්ලෙක් එක පැනලා යන ඕනෙන අහු වෙනවා. ඔබ අරන් එනවද නැද්ද ආරාමයට? ඇයි අරන් එන්නේ? ඒ දරුවට යහපතක් කරා. ඔබ දන්නවා ඒ කරන්න යන වැඩේ වැරදි කියලා. දැන් එයා පැනලා ගිහිල්ලා මොනවද කරන්න කියලා ඔබ දන්නව නේද? කතාද බැඳලා ඊට වඩා වෙනස් එකක් කරනවද? ඒකමයි. දැන් පැනලා ගිහිල්ලා කරන්නේ කැමති නැහැ. ඒ කියන්නේ ඔබගේ දෘෂ්ටිය වල තියෙනවා පැනලා ගිහිල්ලා ඒක හරියන්නේ. කතාද බැඳලා ඒක හරියනවා. මොකද්ද මේ ඔගේ සාධාරණත්වය? මම ඔබට කියන්නේ මේව පොඩ්ඩක් හිතලා බලන්න. මම ඔබට හිතන්න උගන්නලා මම නිකන් බැනුම් අහනවා. නමුත් මම කියන්නේ මම බැනුම් ඇහුවට කමක් නැහැ පින්වතුනි. නමුත් ඔබ මේව හිතලා බලන්න කියලා. මේ ඔක්කොම වැරදි දෘෂ්ටි පින්වතුනි. මිනිස්සයා කියලා කියන්නේ තිරිසනෙක් නෙමෙයි. මිනිස්සයා ඊට වඩා හරි උසස් කෙනෙක් පින්වතුනි. මිනිස්සයා ධානලාභී වෙ ඉන්න ඕන කෙනෙක්. ඔබගේ මුල ධානයට සම්බන්ධයි. දැන් ඔබ ධාන වලට පොඩ්ඩක් එහා යන්න ආපු කෙනෙක්. ඒ කියන්නේ ඔබ මාර්ගඵල සාක්ෂාත් කරගන්න ආපු කෙනෙක්. එන ඔබ ධාන වලට යනවද ඕනේද කියන මේ තීරණය කරන්න ඔබ තීරණය කරන්න බණ අහලා මේක තේරුම් ගන්න පුළුවන්ද කියන එක. දහම් මනසිකාරයෙන් ඉඳලා මේක පුළුවන් තරම් තේරුම් ගන්න. ඒකයි ඔබ කරන්න ඕනේ. නමුත් සාමාන්‍ය මිනිස්සයා ගත්තත් පින්වතුනි සාමාන්‍ය මිනිස්සයා කියලා කියන්නේ තනිකරම කොහොම ඉන්න ඕන කෙනෙක්ද? ධානලාභී වෙන්න ඕන කෙනෙක් පින්වතුනි. අපි ආභස්තරයට සම්බන්ධයි. අපි දිව්‍ය ලෝකයටවත් සම්බන්ධ නැහැ. අපි ආභස්තර බ්‍රහ්ම ලෝකයට සම්බන්ධයි පින්වතුනි. අපේ මුල තියෙන එතන. අද වෙලා තියෙන තැන බලන්න. ආභස්තර බ්‍රහ්මයාගේ කට වේලිලා. ඇයි?
කෙල ගහලා තූ නොදකින් කියලා. ඇයි? පින්වතුනි මේිට ආභස්තර බ්‍රහ්ම ලෝක කාලේ පැය දෙකකට කලින් ඔබත් එක්ක ඉඳගෙන ප්‍රීතිය වළඳපු මිනිස්සයා මේ බ්‍රහ්මයා ඔබ එතනින් ප්‍රීතිය වළඳවල හින්ද ගමන් චුත වුණා. දැන් බලනවා කොමගේ යාළුවා කියලා. බලනකොට තිරිසන් වැඩක් කරනවා. මොකක් කියයිද හිඳලා? නොදකින් කියයිද නොදොමකින් කියයිද තූ නොදකින් කියයිද? තූ නොදකින් කියයි. ඕක තමයි අනිවාර්යෙන් කියන්නේ. නමුත් මනුස්ස ලෝකෙට ආවට පස්සේ බින්දුනේ හැම මනුස්සයටම මේක හරි ඒක නීතියක්. නැත්නම් ඒක සම්ප්‍රදායක්. එහෙනම් දෘෂ්ටි නෙමෙයිද පින්විතනේ? ඇයි අපි ඔහොම මුලාවටපත් වෙන්නේ? තව ටික කාලෙකින් දෘෂ්ටියක් හැදුවොත් එහෙම පින්විතනේ මේ ලෝක සත්‍යය. තමන්ගේ සහෝදරියත් එක්ක තමයි විවාහය සිද්ධ වෙනව නැත්නම් මේ දේපොළ කඩම් පිට යනවා. පවුලට වෙන වෙන අය සම්බන්ධ වෙනවා. ඒ වෙන වෙන අය සම්බන්ධ වුණාට පස්සේ පවුලේ තියෙන කරදර බාධක සිහිහැරියට වැඩි. ඒක නිසා තමන්ගේ සහෝදරියක් එක්ක තමයි මේක වෙන්න ඕනේ කියලා පින්විතනේ ඔය දෘෂ්ටි ඔළුවට වැන්න නම් ඊට පස්සේ කසාද බඳින්නේ කවුද? ඉතින් ඔබගේ දරුවා කසාද බඳින්නේ කවුද එතකොට? ඔබගේ දරුවාමයි. දෘෂ්ටි පින්විතනේ ඔය ඇත්ත නෙමෙයි. ඒක නිසා මම ඔබට කියන්නේ පින්විතනේ ඔය ඔක්කොම වැරදි විදිහට දකින්න ඔය ඔක්කොම වැරදි. දැක්කනේ අර හොඳයි ආස්වාදයි සැපයි සාරයි කියලා හිතන් හිටපු හැම එකෙන්ම කොහෙටද යන්නේ? දුකකට යන්නේ. එහෙනම් ඒක පින්විතනේ විද්‍යාව වෙන්න විදිහ නෑ. ඒක අනිවාර්යෙන් මොකද්ද? අවිද්‍යාව. ඒකේ තියෙන තනිකරම අවිද්‍යාව පින්විතනේ ඒකේ තියෙන ඒවා කරන්න එපා. ඒක තනිකරම ඔබව දුකකට අරයි යන්නේ පින්විතනේ. ඒකේ කියනවා අபிසංකාර කරපන් කියලා. ඒකේ කියනවා මෙන්න මේවා එහෙම තියෙනවා. මේවා සාරයි. මෙන්න මේකට අபிසංකාර කරපන්. මේකට විඥානය හදපන්. මේකට නාම රූප, මේකට සලආයතන, මෙන්න පස්ස, මේව ඔක්කොම හදපන්. ඊට පස්සේ බලපන් ඔබට જાතියක් එනවා කොච්චර ෂෝක්ද කියලා බලපන්. අවිද්‍යාවෙන් දෙන නිගමන පින්වතුනි ඔය ඔක්කොම. නමුත් ඔබ දන්නව හොඳටම පින්වතුනි ඔය මොන જાතිය හරි જાතියක් හැදුනොත් එහෙනම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ජරා මරණික මහා දුකයකටපත් වෙන්න වෙනවා. එහෙනම් ඔබ මේක තේරුම් ගන්න නම් කටයුතු කරන්න පින්වතුනි. දැන් ඔබ හිතලා බලන්නේ නා. අහිංසක කිරි සප්පයන්ව නේද විනාශ කරන්න කියලා ඔය. ලොකු කෙනෙක් විනාශ වුණාට කමක් නැහැ පින්වතුනි. මොකද හේතුව ඉතින් ඒක නේද දැන් තේරෙනවා. එයා විනාශ වෙන්නේ එයා විහිං. නමුත් පුංචි කෙනෙක් විනාශ කරන්නේ මිනිස්සු. අම්මලා තාත්තලා. පොඩි කාලේ ඉඳලා පින්වතුනි. මොකද ඔබ දන්නේ නැතුව නෙමෙයිනේ. අපේ අම්මලා තාත්තලාට දොස් කියන්න බෑ පින්වතුනි. මොකද එයා දැනන් හිටියේ නෑ. එයාට කල්යාණ මිත්‍රයෝ හිටියේ නෑ පින්වතුනි. එයාට මේක කියන්න. නමුත් ඔබට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා පින්වතුනි. ඔබ තාම පරක්කු නෑ. ඔබගේ දරුවාගේ විනාශය උදා කරන එකට ඔබට වැළකීලා ඉන්න පුළුවන් ඒකෙන් පින්වතුනි. මම කියන්නේ මේකයි. බලෙන් කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. ඔබ දරුවට යහපත පිණිස කටයුතු කරන්න. ඇත්ත තත්ත්වය තේරුම් කරලා දෙන්න. හැමතිස්සෙම පුතේ ඔබ මහාන වෙන්න එහෙම එපා. අපිට එහෙමයි ඕනෙත් නැහැ මෙතනට. ඇයි පුතේ ඔයා මහාන වෙන්නේ? අම්මෙන් කරදරේ බේරෙන්න බෑ ඒකින්ද. ඉතින් බාරගන්නෙත් නැහැ. මොකද මෙන්න මෙහෙම මහාන වෙන්න එනකොට අපි ඉන්ටර්විව් එකක් පාවා තියෙනවා. ඔසක ධම්මහාඳුර පිරිමි කෙනෙක් ආවොත් අනිවාර්යයෙන් මේ පිරිමි කෙනා ඔක්කොම මේව කරනවා. ඉදිරියේදී අනගාരികාව ගැන මම යම් ප්‍රකාශයක් ඔබට කරලා තියෙනවා. ඒ සියලු දෙනාව ඉන්ටර්විව් කරලා ඉවරෙත් අපි මෙතන එහෙම ලේසියෙන් ගන්න නැහැ. මේ ස්ථානයේ දීර්ඝකාලීනව අනගාരികාවක් වෙන්නත් මේ මෙතන අවුරුද්දක් විතර ගෙදර ඉඳලා අනගාരികාවක් කරලා කටයුතු කරන්න ඕනේ. ලොකු ප්‍රොසෙස් එකක් ඒක. අපිට පෙන්වන්න ඕනේ ඔබ වර්ත් කියලා එකට. ඔබ වර්දි කෙනෙක් කියලා ඒ සඳහා. ඔබට මේක කරගන්න ඕනේ කෙනෙක් කියලා. මේ මිනිහා දාලා හින්ද ගියා. අම්මා මලා නැත්තම් අර එහෙම ප්‍රශ්නයක් වුණා, මෙහෙම ප්‍රශ්නයක් වුණා. ඒක නිසා එන එහෙම ගන්න නෑ කවවත්. අවබෝධයටපත් වුණාද කියලා කියන්න ඕනේ. අවබෝධය චෙක් කරනවා. දැන් මම හිතන්නේ පළවෙනි ටීම් එක තෝරලා පළවෙනි ටීම් එකේ මොන්ටිසෝරි කාලේට තෝරලා තියෙනවා පිරිසක්. ඥානගාරිකාවන්ගේ. දැන් ඒ අයට තියෙනවා තව ඉන්ටර්විව් එකක් නේද? අද තිබ්බ නේද එකක් කාට හරි. දහම් පරීක්ෂාව සඳහා න්‍යාය ධර්මයේ තේරුණාද කියලා ස්වාමින් වහන්සේලා ඇවිල්ලා අහනවා. එතන ස්වාමින් වහන්සේලාට මේ න්‍යාය ධර්මය හරියට පැහැදිලි කරන්න ඕනේ. තේරිලා නැත්නම් තේරුම් ගන්න ඕනේ.
දායකයින්ට මස්ට් නැහැ කිසි දෙයක්. නමුත් පූර්ණකාලීනව මේක කරන්න කවුරු ඉදිරිපත් වෙනවා නම් ගිහිව හෝ පැවිදි හෝ පින්වදනේ. එයාට මස්ට්. අනිවාර්යෙන් කළ යුතුයි. අනිත් අයට එහෙම මස්ට් එකක් දාන්න බෑනේ අපිට. දායකවන්ට පුළුවන් ද එහෙම දාන්න? එහෙම කරන්න බෑ. අනගාരിക පිරිස් හාමුදුරන් වහන්සේලාට මස්ට්. කතා කරන මටත් මස්ට්. මග වැඩිම මස්ට්. මග වඩලා කවදා හරි මග වඩන්න ඕන නැති තත්ත්වයටපත් වුණොත් දවසක එදා ඉඳලා මස්ට් මොකද්ද? අනිත් අයට ගුරුහරුකම් කර දෙන එක. නිදහස් වෙනවා කියලා එකක් නැහැ. නිදහස් වෙන්න පිරිනවම් පාලා. හරි කරයි. මේ බුද්ධ ශාසනයේ හැටි තථාගතයන් වහන්සේ ඒක තප්පරයක්වත් පින්වදනේ. නිකන් හදපුණාද? අර පැය දෙකට අමතරව. එහෙම නැහැ පින්වදනේ. කලන වැට කියන්නේ මහා පුදුම ශක්තිමත් දෙයක්. ඉතින් අපි ඒ කලන වැටට අනුකූල වුණේ අපි ඉන්න. ඒකෝනේ අපි ෆලෝ කරන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම ඔබට කියන්නේ පින්වදනේ. මේ හැම දෙයක්ම අපි කරනවා හොඳට හේතු යුක්ති සහිතව බලලා. ඉතින් ඔබ සියලු දෙනාටම තියෙන බෙදනේ හේතු යුක්ති සහිතව හැම දෙයක්ම පිළිගන්න කරන්න. ඔබගේ අහිංසක දරුවෝ ඔබගේ අතින් විනාශයටපත් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ දරුවන්ට ඇත්ත නැත්ත මොකද්ද කියලා තේරුම් කරන්න. නිකම් පැවිදි කරන්න ගියාට අපි ගන්නෑ. දරුවා එන්න ඕනේ සසර කලකිරිලා. ඇයි පුතේ සසර කලකිරින්නේ? අම්මා ගහනවා ඉන්න බෑ මං ආවා. සසර කලකිරිලාද? තාත්තා ගහනවා ඒකයි මං ආවේ. සසර කලකිරිලා නෙමෙයි. සසර කලකිරිලා යන්න ඕනේ. සසර කියලා කිව්වේ මේ සැරිසැරීම කලකිරිලා. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා සහිත යම් සැරිසැරීමක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම දුකටමයි යන්නේ කියලා දැනගෙන. අවිද්‍යාව තෘෂ්ණා නැසන්න ඕනේ කියලා හිතාගෙන තමයි මෙඟදෙන්නේ මෙහෙ ඉන්න ඕනේ. ඕක හොඳට ඔළුවේ තියාගන්න හැම කෙනාම. එහෙනම් ඔබ ට්‍රේන් කරන්න ඔබගේ දරුවා පින්විතනේ අවිද්‍යාව තෘෂ්ණා තියෙන බව යට දැනෙන්න. හැබැයි යා උපදිනකොටම පින්විතනේ යා පෙට්ටියක් කරේ තියාගෙන ආවේ ඔබ දැක්කේ නැහැ නේද ඒක? ඔබගේ දරුවා හෝ ඔබ හෝ කවුරු හරි උපදිනකොටම පින්විතනේ පෙට්ටියක් කරේ තිබ්බ දැක්කද? මොකද මේ පෙට්ටියේ තිබුණේ? ආස්වාද සැපසාර පහේවා. එයා උපදිනකොටම අරගෙන ආවේ කියන්නේ. නැත්නම් එයා උපදීද? උපදිනකොටම අරගෙන ආවේ නැත්නම් එයා උපදීද? එහෙනම් උපදිනකොට එයා අරගෙන ආවේ පින්වතුනි. එයා ඕක වඩා ගනියි. එයා ඕක වැඩි දියුණු කරගනියි. පින්වතුනි. අද අමුම තිරිසම් මිනිහත් ඔබ දන්න තරමින් ඔබ හැම කෙනාටම ඉන්නවනේ දන්න තරමින් තිරිසම් මිනිහෙක්. මූණම් මහ තිරිසනෙක් කියලා හිතන මිනිස්සෙක් ඉන්නව නේද? කවුරු හරි. ඔය හැම මිනිස්සයම පින්වතුනි. මව කුසෙන් එළියට එනකොට හරි හුරතල් විදියට ආපු අය. එක අඩුපාඩුවක් තිබ්බ පින්වතුනි අහිංසක දරුවගේ. ඇත්තටම අහිංසක නැද්ද ඒ දරුවා? අහිංසක නැද්ද ඒ දරුවා? අහිංසකයි පින්වතුනි. චුට්ටි දරුවෙක් පින්වතුනි. ඒකට එහාට ලදරුවා කියලා කියනවා. එහාට මෙහාට පෙරලී ගන්න බැරුව හිටියේ පින්වතුනි. ඒ දරුවා කරපු එකම වැරද්දක් තියෙනවා. ඒ තමයි ඒ දරුවා ඒ කරේ අර පෙට්ටිය තිබ්බා. ඒක ඇත්තටම ඒ දරුවා කරපු එකක් නෙමෙයි. ඒ දරුවාගේ ඉස්සෙල්ලා අත්බැවේදී වෙච්ච වැරද්දක්. මොකද ඉස්සෙල්ලා අත්බැවේදී පින්විත නිවන පූර්ණේ කළේ නැහැ. ඒක නිසා ඒ දරුවාට ආයෙ උපදින්න සිද්ධ වුණා. එතකොට ඒ අත්බැවියක් ඉඳලා අනන්ත සංසාරේ ඉඳලා අරගෙන ආපු පෙට්ටිය කරේ තියාගෙන තමයි ආයෙ ඉපදුනේ. ඒ පෙට්ටිය කරේ තියාගෙන ඉපදිච්ච නිසා පින්විතනි මොකද උනේ? යා වැඩිමල් වෙන්න වැඩි වියටපත් වෙන්න මොකද වෙන්නේ? අර පෙට්ටිය ස්ට්‍රෝං වෙනවා. අර අවිද්‍යාව පෙට්ටිය පින්විතනි තනි කරම වැඩි වෙලා තමයි පින්විතනි අද ඔය තිරිසන් මිනිසා බිහි වෙලා තියෙන්නේ. ඔය තිරිසන් මිනිසාත් පින්විතනි අම්මාගේ උකුලේ හුරතල් වෙච්ච කෙනෙක්. ඔය තිරිසන් මිනිසාත් පින්විතනි අම්මා තාත්තා මැද්දේ නිදාගත්ත කෙනෙක්. ඔය තිරිසන් මිනිසාගේ උඩත් පින්විතනි අර කෑග ගහ කැරගෙන
ඒක තියෙන්නේ. වයින් කරලා තැරියහම ඕක කැරකුණා කියන්නේ පුංචි කාලේ. එහෙනම් පින්විතනි, මේ මිනිස්යාව අර අහිංසකව අඟුලිමාල කෙනෙක් කලේ කවුද? දෙමාපිය ඇතුළු මේ සමාජය. ඔබ ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? ඔබ වැඩේ ඉවර වුණාමද පාඩම ඉගෙන ගන්නෙ? දරුවාගේ තිබිච්ච එකම එක වැරද්දයි අර පෙට්ටියේ කරේ තිබිච්ච එක. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. එයාට එයාගේ ගියත් බැවිදි එයාට ඉවර කරගන්න බැරි වෙච්ච නිසා පෙට්ටියක් සහිතව ඉපදුනා. පෙට්ටියේ කරේ තියෙන කෙනාව පිටුට විනාශ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද එයා හැමතිස්සෙම ඉන්නේ ආස්වාදයි සැපයි සාරයි කියන මානසික මට්ටමේ. ඒක නිසා මොන දේ පෙන්නලා හරි කමන්නේ. එයාට ආස්වාදයි සැපයි සාරයි කියලා ඔප්පු කරා නම් එයා ඒක අරගෙන පෙට්ටියට දාගන්නවා. පෙට්ටියට දාගත්ත ගමන් ඒහා සම්බන්ධ අරමුණක් ආපු ගමන් දැන් එයාට ඇදෙන්නේ මොකද්ද? අර පෙට්ටියේ තියෙන එක. හරි සරලයි පිටින් ඔබගේ දරුවෙක් වරදට යොමු වෙනවා කියන එක බොහොම සරලයි පිටින්. එයාගේ ඇසෝසියේෂන් එකෙන් තමයි ඒක වෙන්නේ. එයා කාවද ඇසුරු කරන්නේ අන්න ඒකෙන් තමයි පිටින් මේක සිද්ධ වෙන්නේ. ඔව් නිකමල හිතලා බලන්න පිටින් කුඩු ගහන කෙනෙක්ව දකින්න දවසක්. ඒ දැක්කට පස්සේ කුඩු ගහන කෙනා මොනවා හරි කුඩු ටිකක් අරගෙන ඉඳලා නහයට තියලා ඇදලා ඉවරලා පිටින් ඒක හරි ආස්වාදයි කියලා එකක් පෙන්නනවා. නැත්තම් කියනවා. ආස්වාද සැප සාරේව එකතු කර කර යන අර පෙට්ටිය පුරව ගන්න හදන. මේ දරුවා පිටින් මේක දැක ගමන් මොකද වෙන්නේ? ඒක අරගෙන පෙට්ටියට දාගන්නවා. දැන් මොකුත් සම්බන්ධයක් නැහැ. නමුත් අරගෙන පෙට්ටියට දාගත්තා. දවසක පින්විතනේ එයා ඕක දැක්කේ අපි හිතමු අවුරුදු 8 දී. අවුරුදු 16 දී විතර පින්විතනේ එයා දැන් අවුරුදු 8කට පස්සේ. අවුරුදු 16 දී මොකද වෙන්නේ? යාළුවෝ පිරිසක් එකතු වෙලා මේකක් හම්බුණා. මේක හරි ගණන්. අපි බලමුද පාවිච්චි කරලා බලමුද? කියනකොටම පින්විතනේ දැන් මොකක්ද ඇදෙන්නේ? පෙට්ටියේ තියෙන එක ඇදෙනවා පින්විතනේ. මතකයිනේ දැන් එන්නේ විපාකයක්. සංසාරේ කරගත්ත දෙයකට අදාළ විපාකයක් එනවා දැන් පින්විතනේ. දැන් මෙයාට මේ කුඩුත් එක්ක සම්බන්ධ වෙන යන වැඩ පිළිවෙල යන්නේ. මේක එනකොට පින්විතනේ ඒකට අදාළ එකක් පෙට්ටිය ඇතුලේ තියෙනවා. ඒ පෙට්ටිය ඇතුලේ තියෙනකොට මොකද වෙන්නේ? ඒ જાතිය තමයි දැන් මෙයා හදන්නේ. ඒ જાතිය හදනකොට පින්විතනේ ඒ જાතිය මැද්දේදී අනිවාර්යයෙන් මෙයාට වේදනාව ඕනේ. ඒක නිසා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ওই දෙක ගැටනේ වෙනවා. ඒ හොඳට කල්පනා කරලා බලන්න දරුවෙක් වෙනසෙන්නේ නැහැටි. දරුවෙක් විතර නෙමෙයි පින්විතනේ. ඔබ දැන් මේක දරුවගේ තත්ත්වයට දාන්න නැතුව ඉස්සෙල්ලා ඔබගේ තත්ත්වයට දාන්න බලන්න. නරකක් නෙමෙයි. නරක හොඳ නරක කියලා එකක් නැහැ නේ පින්විතනේ මේ ලෝකේ තියෙනවා. හොඳ නරක කියලා එකක් තියෙනවද මේ ලෝකේ? නැහැ. පින පව කියලා එකක් තියෙන පින්විතනේ. හොඳ නරක කියන්නේ ලෝක සම්මතෙන් හදාගත්ත එකක්. හොඳ නැද්ද? හොඳ නරක කියන්නේ සම්මතයක් නෙමෙයි. මැරෙන්න යන අම්මාට මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් විදින එක හොඳයි කියලා පිළිගන්න රටවල් නැද්ද? එහෙම නැද්ද? තියෙනවනේ. ඉතින් ඒකයි හොඳයි. කවුරු හරි ඒ රටේ ඉන්නවා නම් කෙනෙක් එහෙම මේ කර්මඵල පිළිගන්න. හේතුඵලවාදයේ පිළිගන්න. කර්මඵල අදහන. ඒ කෙනා හිතුවොත් එහෙම අම්මට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න මගේ අම්මෝ මට නම් බෑ. දැන් එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද ඒ රටේ? නරක කෙනෙක්. මේ රටේ එයා හොඳ කෙනෙක්. මේ රටේම කවුරු ඉන්ජෙක්ෂන් එකක් විද්දොත් එහෙම මොකද වෙන්නේ? ඌ මාතෘඝාතක තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් කියලා සමාජයෙන් පිළිකුල්ම කරලා දානවා. එහෙනම් පිටින් පවම තමයි. ඒ රටේ මොකක් හොඳයි කියලා හිතන් හිටියත් පව නම් කරන්නේ පවම තමයි. නමුත් පිටින් හොඳ නරක කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. එහෙනම් ඔබ බලන්න පිටින් හොඳ හෝ වේවා නරක හෝ වේවා ඔබ කරපු දේවල්. දැන් මේ පටිච්චසමුප්පාදය ඉගෙන ගත්තා නම් දැන් ඔබ ඔබගේ ජීවිතත් දැකීම පුළුවන් නම් ඊළඟ සතියේ ඉන්න ඉතල ඔබට දවස් දෙකක් තව තියෙනවා. පිටින් සෙන්සුරාදා උදා වෙන කලේ. පුළුවන් නම් ඔය දවස් දෙක ඇතුළත පිටින් පුළුවන් තරම් අත්දැකීම් වලට දාන්න ඔබට වෙච්ච දේවල්. ඔබ දෘෂ්ටිගත වෙච්ච හැටි ඒ දෘෂ්ටිගත වෙච්ච ඒ කවදා හරි දවසක ආයෙක පෙන්නුවට පස්සේ ඔබ ඒක අරන් අරකට දාගත්ත හැටි ඊට පස්සේ ඔබට මේ අවස්ථාව ආපු හැටි ඒ අවස්ථාව ආපු ගමන් ඔබගේ ඔළුවට වැටිච්ච හැටි මේක නම් ආස්වාද වැඩක් තමයි කියලා. තරුණ අය මෙතන ඉන්නවා මේ පිරිමියා ඉන්නවා පිටින් ඒ සිගරට් බොන්න පුරුදු වෙච්ච හැටි බලන්න. බුලත් පිට කනවා නම් බුලත් පිට කන්න පුරුදු වෙච්ච හැටි බලන්න. උපදිනකොට කටේ බුලත් පිටක් තියාගෙන ඉපදිච්ච කවුරුත් නැහැනේ. එහෙම කවුරුත් නැහැ. කතිප්පු ගහන පුරුදු වුණා නම් ඒක අරක්කු ගහන පුරුදු වුණා නම් ඒක ඉතින් වයින් බොනවා කියන්නේ ඉතින් කතිප්පු බොනවා වගේ වැඩක් ඉතින් ඔක අර ටිකක් ඩීසන් විදිහට කරන එක නෙමෙයි. අරක පැකට් එකක දීලා උරනවා. අරක පොඩි ග්ලාස් එකකට දාලා එලා ඒක බීලා මේක තියෙනවා. අර යා නැප්කින් එක අරගෙන පොඩ්ඩක් තොල පිහදා ගන්නවා. අර තු කියලා ඔලුවට පොඩ්ඩක් ගහ ගන්නවා. ඔච්චර නේද වෙනස? කතිප්පු ගහන එකේ වයින් බොන එකේ වෙනස ඔච්චර නෙමෙයිද? ඒකනේ වෙල් වයින් කියලා කියන්නේ.
එහෙම කියන්නේ නැද්ද? කදිප් වලට කියන්නේ වෙල් වයින් කියලා. කියන්නේ අර වෙලේ කෙරෝලේ තියෙන ඇලේ අකුල ඇස්සේ තමයි පෙරන්නේ. ඉතින් ඒක වෙල් වයින්. ඉතින් ওই දෙක අතර තියෙන වෙනස ඒකයි. ඒක නිසා ඔය මොනවා ගැහුවත් මේකද? ලෝකෙද නිවනත් එක්ක සම්බන්ධයක් නැහැ. නමුත් මම කියන්නේ ඔබ ඒවට පුරුදු වෙච්ච විදිහ බලන්න. ඔබ හොඳට බලන්න මිනිස්සෙක් වෙනදනේ. සිගරට් එකක් බොනකොට හරි. ඒ බලන්න එයාගේ හැසිරීම රටාව. මේවා අධ්‍යයනය කරන්න පුළුවන් වෙනදනේ ඔබට. සිගරට් බොන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඔබ හොඳට බලන් ඉන්නේ මේ මිනිස්සෙක් කරන විදිහ. ඕක තමයි තේරෙන්නේ. ආස්වාද සැපසහර විදිහ. ඔය සිගරට් බොන මිනිස්සයාට පිටින් හිවොත් එමේ ඔය ඇඟිලි දෙකෙන් ඔක අල්ලන්න එපා. ඔක අල්ලනවා නිකන් වෙන විදිහක. එයා කැමතිද? නෑ නේද? ඔය දුම් වලඩු ගහන්න එපා. ඔය දුම් දිහා බලන් ඉන්න එපා. ඇද්ද එක පියාගෙන මොනවද? කැමතිද? නෑ නේද? එයා කැමති විදිහක් තියෙනවා. ඒ කැමති විදිහ තමයි පිටින් අර අසත්පුරුෂයෙක් ඉතින් කවදා හරි දවසක එයාට ආස්වාදයි සපයි සාරයි කියලා පෙන්වන්නේ. පිටින් මේ සිගරට් බොන මිනිස්සු උපදිනකොට සිගරට් එකක් අතේ තියාගෙන නෙමෙයි ඉපදුනේ පිටින්. ඒක අහිංසක දරුවෙක් කියලා ලෝකෙට ආවේ. ඒ අහිංසක දරුවා ටික කාලයක් යනකොට පිටින් දැක්ක දේවල්. මොකද එයාගේ කරේ පෙට්ටිය තිබ්බා පිටින් කරන්න දෙයක් නැහැ. ඒකයි මම ඔබට කියන්නේ ඔබගේ දරුවේ කරේ පෙට්ටිය තියෙනවා පිටින්. ඔය කුඩු කාරයෙක් ඉන්නේ අනාගතේ ඔය. ඔය ගංජා කාරයෙක් ඉන්නේ ඔය අනාගතේ. වැරදියට ගන්න එපා. ඒවට යන්න බැරිද? පුළුවන්. ඇයි පෙට්ටිය කරේ? කවුරු හරි පෙන්නවා නම් පින්වතුනි මේ මෙන්න මේක ආසාදයි කියලා. එයා ඒක පාවිච්චියට ගන්නවා ඊට පස්සේ. ඔබට උනේ ඒක. ඒකයි මම කිව්වේ මේ දවස් දෙකේදී පුළුවන් තරම් බලන්න පින්වතුනි ඔබ එහෙම බැඳිච්ච තැන්. ඇඳුම් වලට, සපත්තු වලට, ගෙවල් වලට, වාහන වලට, එක જાතියට කෑමට බීමට ඔය හැම එකටම පින්වතුනි ඔබ ඇලිච්ච හැටි බලන්න. ඒ හැම එකක්ම ආවේ පින්වතුනි මොකක් හරහාද? අර අසත්පුරුෂයෙක්ගේ ඇසුර හරහා. ඒ අසත්පුරුෂයාගේ ඇසුර පිළිගත්තා පින්වතුනි මොකද හේතුව කරේ තිබ්බ අවිද්‍යාව පෙට්ටිය. ඒකේ තිබ්බේ ආස්වාද සැපසාර පහේවා. බෝතල් පත්තරේ කී යන්නේ පින්වතුනි මිනිස්සු මොනවා හොයාගෙන යන්නේ? මොනවා හොයාගෙන යන්නේ? බෝතල් පත්තර හොයාගෙන. ඒ වගේ අවිද්‍යාව කරේ තියාගෙන ඉපදිච්ච පොඩි එකක් කියන්නේ මොකද්ද? මොනවා කියද? ආස්වාද සැපසාරේ කියාගෙන යනවා. ඊයර මොනවද එකතු කරන්නේ? ආස්වාද සැපසාර දේවල්. ඒතර කවුරු හරි කෙනෙක් පින්වතුනි ගල් කැටයක් කාලා හරි කමන්නේ පොඩි කාලේ කිව්වනම් මන්න කෑම. මොකද වෙන්නේ? ඌ ඒක දා ගන්නවා පින්වතුනි. ඒකයි මේ ලෝකේ ඕනේ රසයක් රසය කරන්න පුළුවන් පින්වතුනි. කොහොම හරි ක්‍රමයකින් ඒකට විරුද්ධව තියෙන දෘෂ්ටි කඩන්න ඕනේ. ඒකයි දෙන්නේ. හොඳට මතක තියාගන්න මේ දෙන්නේ ඔබගේ දරුවා නැත්තම් කාගේ මේ ලෝකේ ඉන්න දරුවෙක් අම්මව දූෂණය කරන්නේ නැති වෙන්ගදනේ. අම්මා කියන කෙනා ගැන වෙන දෘෂ්ටියක් තියෙන නිසා. ඔය දෘෂ්ටිය කවදා හරි කවුරු හරි බින්දොත් එහෙම. බින්දලා වෙන්ගදනේ අම්මා තමයි හොඳම කෙනා කියලා දැම්මොත් එහෙම වෙන්ගදනේ. දැන් ඉතින් අම්ම බේරිලා ඉවරයි. ඉතින් එක්ක අම්මා එක්ක මිනිහා. එක්ක දරුවා. ඉතින් ඔය දෙන්න එක්කෙනෙක් විනාශයටපත් වෙන්න ඕනේ. ගෙදර ගියොත් අඹුනාසි, මගේ හිටියොත් තෝනාසි. කවදාකවත් ගැලවෙන්න බෑ නේද? ඒකයි මම ඔබට කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙනවා පිටින්. දරුවෙක් හැදුවා හරි. දැන් තමයි රිස්ක් එක තියෙන්නේ. ඔබ දරුවා බඩේ ඉන්න වෙලාවේ රිස්ක් එකේ හිටියා හරි මැරෙයිද දන්නේ නැහැ. දරුවා අනේ මොන හරි වෙයිද දන්නේ නැහැ. මා වැටෙයිද දන්නේ නැහැ. ඔබ පරිස්සමෙන් ඔක්කොම කළා දරුවා හැදුවා පිටින්. දරුවා හදන හොඳ හුස්මක් ගත්තා. හම්බෝ ඇති යන්තම්. එනිසා දැන් නෙමෙයි ඔබ බය වෙන්න ඕනේ. බය වෙන්න ඕනේ පිටින් දරුවා ලොකු වෙනකොට. අවිද්‍යාව පෙට්ටියේ කරේ තියාගෙන ඉපදිච්ච දරුවා ලොකු වෙනකොට ඔබ බය වෙන්න ඕනේ පිටින්. හරිනම් මේවා වින්නමු අම්මලා කියන්න ඕන. නමුත් දැන් මට කියන්න වෙලා තියෙන්නේ මේවා. මම මේවා කියන්න හේතුව තමයි පිටින් මේ අනාගත තරුණ පරපුර රැක ගන්න. නමුත් සමහර අය හිතන් ඇති පිටින් මම අනාගත තරුණ පරපුර විනාශ කරන්න හදනවා කියලා. ඔක්කොම පැවිදි කරලා ඉවරලා කොහොමද මේක කරන්නේ? දවසක් දානයක් දෙන්න ආපු පිරිසක් එක්ක ආපු මහත්තයෙක්. අර උඩේ ඉඳලා හාමුදුරන් වහන්සේලා ඉතින් 35ක් 40ක් වඩිනකොට. එතන ඉඳලා හූලනවලු. එතන හිටපු අන්නකාරක දරුවෙකුට කියනවලු. මේ මොන අපරාධයක්ද මේ කළා තියෙන්නේ? මේ ඔක්කොම තරුණ පිරිස. මේ ඔක්කොම තරුණ පිරිස පැවිදි කළා. තව අරහෙත් මෙහෙමයි මෙහෙත් මෙහෙමයි හැමතැනම පැවිදි කළා. දහස් ගණන් තරුණ පිරිස පැවිදි කළාට පස්සේ මේ සිංහල ජාතියට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම දානෙ දෙන්න ආපු අයත් එක්ක ආපු කෙනෙක් වෙන්න ඕනේ. මේක දෙන්නේ නැත්නම් දානයක් දෙන්න මේ ආරාමයට එහෙම කෙනෙක් එන්න හේතුවක් නැහැ.
ඉතින් ඒ දරුවා ඇවිල්ලා මට කිව්වා. නිකන් උඩට ආව ගිලම්පස එකක් දෙන්නේ. ඒ ආවට පස්සේ මට කිව්වා. කිව්වට පස්සේ මම කිව්වා පුතේ හොඳ වැඩක් තියෙනවා පුතේ කරන්න. ඔයා දැන් ගිහිල්ලා ඒ මහත්තයාට වඳින්න. වැදලා කියන්නේ අනේ මහත්තයෝ දහස් වතාවක් පින්. කෝටි වතාවක් පින් මහත්තයෝ මගේ ඇස් දෙක පෑදුවාට. මං ඒ පැත්තේ හිතුවේ නෑනේ මහත්තයෝ. මං නිවන් දකින්න ඕනේ කියලානේ මෙහෙ ආවේ මහත්තයෝ. මට හිතුන්නේ නෑනේ සිංහල ජාතිය හදන්න ළමයි හදන්න ඕනේ කියලා. ඒක නිසා මහත්තයෝ මං හෙට යනවා. මං ගිය ගමන් කසාදයක් බැඳලා ඉක්මනට ළමයි දෙතුන් දෙනෙක් හදනවා මහත්තයෝ. මහත්තයාට ගොඩාක් පින් කියලා වඳින්න කියලා. ඒවත් පින්වතුනි ඔක්කොම අවිද්‍යාව පෙට්ටියේ තියෙන ඒවා. දැන් ඔබ බලන්න එන අවිද්‍යාව පෙට්ටියේ තියෙන හැත් එක්ක තමයි නේද මේ ලොකු ෆයිට් එකක් යන්නේ. මාරපාක්ෂික බලවේග කියලා කියන්නේ තනිකර මහ විශාල අවිද්‍යාව පෙට්ටියක් කරේ තියාගෙන ඉන්න අය හැම පැත්තෙම තියෙනවා පින්වතුනි එක එක જાති ඒවා. දරුවෙක් පැවිදි කළොත් එහෙම සියලු જાතියට ඔහොම වෙනවා. ඉතින් අපි කියන්නේ නෑ ස්වාමීනි වඳයි ළමයි නෑ. ඒකයි බේසිකලි. අපි කොහොමද ඉස්සරහට බෝඩ් එකක් ගහනවා. වඳේ වුන් විතරයි පැවිදි කරන්නේ කියලා. ඉතින් නැත්තම් ඉන්නම් වෙන්නේ නැහැ නේ. ඉතින් ඊට පස්සේ නම් ඔබට ප්‍රාර්ථනා කරලා තියෙන ಜಾති ಜಾතිත් වඳ වෙලා උපදින්න කියලා. නැත්තම් මේ සාසනේ පැවිදි වෙන්න වෙන්නේ නැහැ. ඔබ හිතලා බලන්නකො පිටුදේ මේ සාසනයක පැවිදි වෙන්න එපාලු කාටද? ළමයි හදන්න පුළුවන් අයට. පිටුදේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න එපාලු ළමයි හදන්න පුළුවන් අයට. වඳාය විතරක් පැවිදුණාට කමක් නැහැලු. දෙවිවරුන්ට හීල් වෙනවා තිබෙන්නේ. මොකද ඒගොල්ලන්ට පැවිදි වෙන්න අවස්ථාව දුන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. නාගයෝ කී දෙනෙක් බලන් ඉනවද පින්විතනේ පැවිදි වෙන්නේ නැද්ද? ඒ එක්කෙනෙකුටත් අවස්ථාව දුන්නේ නැහැ පින්විතනේ. මනුස්සයට විතරයි අවස්ථාව හම්බුනේ. දැන් මනුස්සයා හිතන හැටි බලන්න. හැබැයි දොස් කියන්න එපා පින්විතනේ මේ කාටවත්. දොස් කියන්න එපා. අවිද්‍යාව පෙට්ටිය කරේ තියෙන නිසා පින්විතනේ ඒකෙන් තමයි ඔය ඔක්කොම කියවන්නේ. ඒකෙන් දාපු දෘෂ්ටිය ඔය තියෙන්නේ. ඒක ආස්වාදයි සපයි සාරයි. ඔය જાතිය මොකද්ද? දැන් හාමුදුරු ටික පල්ලෙහාට වඩිනකොට ඒ දකින්නකොට ගැටෙන જાතිය මොකද්ද ඒ જાතිය? ඒ ලාවේ හැදෙන. සීහල જાතිය වර්ධනය වෙනවා නම් හොඳයි කියන જાතිය. දැන් මේ සිංහලයා වර්ධනය වෙනවද නැද්ද කියන එක පිළිඳිනේ ඒකට විරුද්ධ නැහැ අපි. මම නම් කියන්නේ නිවන් දකින්න ඕනේ නැති අය. පුළුවන් තරම් දරුවෝ හදන්න කියලා. එතනදි මම තරම් දරුවෝ හදනවට කැමති කෙනෙක් තව නැහැ මේ ලෝකෙ මෙතන. නමුත් මිනිසුන්ට මම මේ කියන එක තේරිලා නැහැ. ඒකයි තියෙන්නේ. මං කියන්නේ යුද්ධෙට ගිය සොල්දාදුවා යුද්ධ කරන්න ඕනේ පින්වතුනි. ඩෙකරේෂන් කළා හරියන්නේ නැහැ. එයා යුද්ධෙට ආව එයා යුද්ධ කරන්න ඕනේ. එයා පාර කපලා හරියන්නේ නැහැ. එයා යුද්ධ කරන්න ඕනේ. මං කියන්නේ ඒක. නැතු ළමයි හදන්න එපා කියනවා නෙමෙයි. මම කියන්නේ කාට හරි නිවන් දකින්න ඕනේ නැත්තම්. මම කියන්නේ පුළුවන් නම් ළමයි 3000ක් හරි හදපල්ලා. ඇයි? එතකොට පින්වදින 300ක් හරි අපිට ගත්ත හැකි. අපිට ගන්නවා කියන්නේ කාටද මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පිහිට ගන්න අරගත්ත හැකි පින්වදින. පිහිට අරගෙන ඒගොල්ලන්ට පිහිට උනා හැකි. අර ගන්ධබ්බය 300ක් ගොඩ යනවා. එහෙනම් මං අකමැති වෙන්නේ නැහැ පින්වදින සිංහල බෞද්ධයෝ වැඩි වෙනවට. මන් තරම් කැමති කෙනෙක් තවත් නැහැ පින්වදින. මොකද ඔය සිංහල බෞද්ධයෝ වැඩි වෙනවා කියලා කියන කාටවත් ඕකෙන් ප්‍රතිලාභයක් නැහැ. මට තියෙනවා. සිංහල බෞද්ධයෝ වැඩි වෙනකොට මොකද්ද ප්‍රතිලාභය? කලන වැටේ යුතුයකම ඉටු කරන්න පුළුවන් තව පිරිසකට. මහ යහපතක් කරලා දෙන්න පුළුවන් තව පිරිසකට පින්වදින. දරුවෝ එන්න. ආයෙ කවුරු කිව්වත් නැත්නම් පින්වදින අනිවාර්යෙන් සීහල જાතිය එහෙම වඳ වෙන්නේ නැහැ. මොකද අපි සීහලයේ හදාගෙන යන්නේ. ඔබතුලින් සීහලයේ හැදෙනව නේද? සීහලයාගේ සංඛාර ශක්තියෙන් අදාළ දේවල් ඔක්කොම නිර්මාණය වෙලා පින්වදින ඔක්කොම එළියට විසි වෙනවා බය නැදේ ඉන්න ඔබ. හැබැයි සීහලයා හැදුන්නේ නැත්නම් මතක තියාගන්න මේ ලංකාද්වීපයේ අයිතිය තියෙන සීහලයාට.
සිංහලයට නෙමෙයි. සීහහෙලයටයි අයිතිය තියෙන්නේ. පින්විතනි මේ සීහහෙලයා බිහි වුණේ නැත්තම් ඒකට අදාළ පරිසරය සකස් වෙන්නේ නැහැ ලංකාවේ. පින්විතනි අන්න එතකොට නම් විනාශයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලංකාව කියන එක විනාශ කරන්න බෑ කාටවත්. සීහහෙලයා ඉන්නකම් මතක තියාගන්න පින්විතනි සංකාරයි බලවත්. ඉරට හඳට ශක්තිය දීලා තියෙන සංකාර. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් ඔබගේ සංකාර ශක්තිය වැදගත් වෙනවා. ඔබට පුළුවන් නම් සීහහෙලයාව බිහි කරගන්න. ඔබගේ තුලින්. එහෙනම් ඒ නැගෙන සංකාර ශක්තියෙන් කවදාවත් පින්විතනි මේවට අත තියන්නවත් බෑ. එහෙනම් මේ ළමයි ලක්ෂ ගණන් හැදෙනවට මම හරි කැමතියි. ඒකෙනුත් අමනාප වෙන්න එපා මම මෙහෙම කිව්වට. පිරිමි ළමයි ලක්ෂ ගණනක් හැදෙනවා නම් මම තවත් කැමතියි. නිවන් දැකීමට පොටෙන්ෂල් එක තියෙන පිරිස හැදෙන්න මම කැමතියි. එයාගෙන් බෞද්ධ පරිසරය හැදෙනාට මම තව කැමතියි. පොඩි කාලේ ඉඳලා ආච්චි අම්මා සීයා අතරේ මේ බුද්ධං සරණං ගච්ඡාමි කියාගෙන හැදෙන දරුවට මම තව කැමතියි. මොකද ඒ ඇයට පින්විතනි පොටෙන්ෂල් එක හැදි එනවා පින්විතනි මේ වැඩේ කරන්න. නිවන සාක්ෂාත් කරගන්න අපි හැමෝටම ඕනේ පින්විතනි. අන්න මේ කූඹියට මොකක්ද ඕනේ මෙතන? මොකක්ද ඕනේ? නිවන සාක්ෂාත් කරගන්න. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා මොකද? කල්යාණ මිත්‍රයා බණ කියනවා ඒක තේරුම් ගන්න බෑ. දැන් කූඹියක් මැරෙනවා පින්විතනි. මැරිලා ආයි කූඹියක් එනවා. මේ මේසෙම උපදිනවා. දැන් මොකද වෙන්නේ? කල්යාණ මිත්‍රයා බණ කියනවා පින්විතනි තේරුම් ගන්න බෑ. ආයි මැරිලා මේ මේසෙම කූඹිය වෙනවා පින්විතනි තේරුම් ගන්න බෑ. ආයි මැරිලා වෙන පන්සලක එහෙම කූඹිය වෙනවා පින්විතනි. ඒතර කල්යාණ මිත්‍රයා බණ කියනවා තේරෙන්නේ නැහැ. ඔය විදිහට බුද්ධ ශාසන පින්විතනි ලක්ෂයක් කෝටියක් පහු වෙනවා. මේ පහු වුණාට පස්සේ ඔන්න පින්විතනි යන්තම් මිනිස්සෙක් වෙනවා. ඇවිදලා මේ බුද්ධ ශාසනේ ඔන්න ඔය විදිහට පුටුවල ඉඳන් ඉන්නවා ඔය වගේ. ඒකෙත් කරගන්න බැරි වුණොත් එහෙනම් පින්විතනි ආයෙ මොකද වෙන්නේ? ආයෙ අර සත්‍යෙ යනවා මෙතනට එනවා මේ ඔය රොටේෂන් එක යනවා. ඒ ඔබ ඒකයි මම ඔබට කියන්නේ ඔබ වටින පිරිසක් වෙනින්ද ඒක නිසා හොඳට හිතලා බලන්න ඔබගේ ජීවිතේ මොනවද උනේ කියලා. ඒවා වෙච්ච හේතු හොයලා බලන්න. එතකොට ඔබට හොඳට පටිච්චසමුප්පාදයක් තේරෙයි. ඒ පටිච්චසමුප්පාදේ ඔබ තේරුම් ගන්න ඕන ප්‍රධානම කර්තව්‍යය තමයි තියෙන්නේ. අවිද්‍යාවෙන් යම් කිසි තීරණයක් ගත්තා නම් ඒක අනිවාර්යෙන් දුකටමයි ගියේ. ඒක නිසායි ඔය දැනීමට මොකක් කියන්නේ කියලාද? අවිද්‍යාව කියලා කියන්නේ කියලා. ඔය දැනීමට අවිද්‍යාව කියලා කියන්නේ මේක නිසා. මොකද හේතුව ඔය දැනීම නිසා තමයි ඔබට ඔය විනාශය උදා වෙන්නේ. මොකද ඔකේ කියන්නේ මොකද්ද මේ දේවල් එක්ක ජීවත් වෙන්න එක හරි ආස්වාදයි කියලා. ඒක තමයි ෂෝක් කියලා කියන්නේ. ඒක නිසා බාහිරින් මොකක් හරි එකක් ස්පර්ශ වෙන්න ආපු ගමන් මොකද වෙන්නේ? අරයා යාට ඕන එක හදනවා පණස් කාලා. එතකොට මොකද වෙන්නේ? පිටින් හදපු එකක් විපාකෙට එන එකක් ඔය දෙක ගැටෙන වෙලා මොකද වෙනවද? වේදනාව තුන හට ගන්නවා. වේදනාව තුනෙන් එකක් හටගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට තණ්හා වෙනවා. වේදනාවට නෙමෙයි. අර පහට තණ්හා වෙනවා. තණ්හා වෙච්ච ගමන් ඒක උපාදාන ලබාව වෙලා පින්විතනි අර උදා වෙච්ච පහට අමතරව තව එකක් හැදෙනවා. ඒක මොකද ඒකට කියන්නේ? ಜಾති කියලා. ඒ ಜಾති හැදෙනවා. ಜಾති හැදිච්ච ගමන් මොකද වෙන්නේ? පහ වැය වෙලා යනවා. උදා වෙච්ච පහ හිටින්නේ නැහැ. ඒක වැය වෙලා යනවා. පින්විතනි ඒක වැය වෙලා යනකොට ඔන්නයි දුක්ඛ දෝමනස් ශෝක පරිදේ ආදී වශයෙන් කොට ඇති ඔය සීල දේ හට ගන්නවා. එහෙනම් ඒක හටගත්තේ පින්විතනි අවිද්‍යාවෙන් ගත්ත නිගමනය නිසා මිසක් බාහිරින් ආපු විපාක නිසා නෙමෙයි. එහෙනම් බාහිරින් ඔබට සුවඳක් හෝ ගඳක් හෝ මොකක් හරි ඔබ කියන්නේ ගන්ධයක් නේ ඇත්තට වෙන්නේ. ඉතින් ඔය ගන්ධයක් ආවා කියන එක පින්විතනි ඔබට දුක දෙන්න හේතුවක් නැහැ. ඒක දුක දෙන්නේ ඇයි? ඔබ බලාපොරොත්තු වෙන්නේ එකක් එන්නේ තව එකක්. ඉතින් දැන් ඔබ බලාපොරොත්තු වෙන එකද වෙනස් කරන්න පුළුවන් එන්නේ ඒකද? ලේසි මොකද්ද? බලාපොරොත්තු වෙන එක වෙනස් කරන එක නේ ලේසි පින්විතනි. නමුත් වෙනස් කරන්න යන්නේ මොකද්ද? එන්නේ ඒක. ඉතින් එන එක වෙනස් කරන්න ගියාට පස්සේ පින්විතනි ඔබ රණ්ඩු වෙනවා මිනිස්සුත් එක්ක. නැද්ද? ගහමරා ගන්නවා, කොටා ගන්නවා පින්විතනි. එන එක වෙනස් කරන්න ගියන. ලේසි එක වෙනස් කරගත්තා නම් ඉවරයි ඉන්නේ. ලේසි එක මොකද්ද? ඔබ බලාපොරොත්තු වෙන එක වෙනස් කරගන්න. ඒක ඔබට කරන්න පුළුවන්. විපාක කියන්නේ පින්විතනි ඔබ ඕල්රෙඩි කරපු එකට එන එකක්. ඔබ කිසි දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න. ඔබ කිසි දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න නම් කරන්න ඕනේ පින්විතනි අවිද්‍යාව පෙට්ටිය බිමින් තියන්න ඕනේ. ඕක කරේ තියන් ඉන්න තාක්කල් හරියන්නේ නැහැ. හොඳ
අර දෙන්න ගැටෙනකොටම පින්විතනි අතනින් මැසේජ් එක යනවා. ඕන් ගැටෙන්න යන්නේ. ඕක නම් හරියන්නේ නැහැ. ඕක සාර නැහැ. මෙන්න මේකයි සාර. මෙන්න මේක හදපන්. දැන් ඔබට දැන් මේ සංසිද්ධිය හොඳට තේරෙනවද නැද්ද? අවබෝධද නැද්ද කියලා නෙමෙයි මම මේ අහන්නේ. ඔබට මේ සංසිද්ධිය තේරෙනවද? මේ වෙන සංසිද්ධිය. දැන් මේ ඛණ්ඩ සද්දයක් ඇහෙන එනවනම් මොකක්ද අවිද්‍යාව කරන්නේ? ඒකට අනුකූල එකක් ගෙනහලා ගහනවා උතන. එතන ඒකට අනුකූලව තමයි ඔය හිත හැදිලා එන්නේ. එහෙනම් දැන් බාහිරින් අර සද්ද එනකොට මොකද වෙන්නේ? සැප දුක උපේක්ෂා එකක් පැන වෙනවා. වේදනාව ආපු ගමන් මොකද වෙන්නේ පින්විතනේ? දැනීමකුත් දැනුණා අර පහ නිසා. යාර පහ සම්බන්ධව දැනීමකුත් එනකොට මොකද වෙන්නේ? ඒකට තණ්හා වෙලා උපාදාන වෙලා භව හැදුනාට පස්සේ දැන් ඉතින් ඒ જાතිය හැදුනා. ඉතින් જાතිය ඔහොම හිටින්නේ නැහැ ජරා මරණයට යනවා. ඉතින් අපරාධේ. දැන් දුකටපත් වුණා. දුකටපත් වුණාට පස්සේ ඉතින් මේ කැමැති જાතිය හැදිලා දුකටපත් වෙලා ගියා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් කැමැති જાතියනේ හැදුනේ. එතකොට එනවා ඔබට ප්‍රත්‍යක්ෂයි නේද ටික දෙන හැමදෙස්සෙම ඔබ කැමැති જાතියෙම හැදෙනවා කියලා. හැමදෙස්සෙම ඔබ කැමති જાතිය නෙමෙයිද ඔය හැදෙන්නේ. නේද? හොඳට කල්පනා කරලා බලන්න. ඔබ කැමති જાතිය නෙමෙයිද ඔය හැදෙන්නේ. දැන් ඔබට අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති જાතිකයා බිහි වෙන්න ඕන නම් මොකද්ද ඔබ හිතන්නේ? ඔබ අවිද්‍යාවෙන් ගන්නෙ මොකද්ද? ඒක. ඉතින් ඒක හැදුනට පස්සේ අන්තිමට හැදෙන්නේ මොකද්ද? ඒකමයි. අම්මා ජීවතුන් අතර හිටියත් නැතත් හැදෙන්නේ මොකද්ද? ඒකමයි හැදෙන්නේ. එහෙනම් ඔබ කැමති එකම තමයි ඔය හැදෙන්නේ හැමතිස්සෙම. එකක් සැපහරහා හැදෙනවා අනිත් එක දුක හරහා හැදෙනවා. වැටුණාද? එකක් සැපහරහා හැදෙනවා. අපි දුන්න දැන් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. අපි දුන්නේ මේ මිනිස්සු දෙන්නටම එක හැක් නැහැ. කණියෝ දෙන්නේ. කන වෙච්ච දෙන්නේ. එක හැක් නැහැ. මේගොල්ලන්ට තේරෙන්නේ මොලේ ප්‍රශ්නයක් එනවා. ඒතර එක හැක් නැහැ කියන්නේ ඒ හැක් පේන්නේ නැහැ මොලේ මොකක් හරි ගැටලුවක් නිසා. මේ දෙන්නට මොලේ ගෙඩියක් එනවා. ඒතර මේ මොලේ ගෙඩිය නිසා මේගොල්ලෝ මැරෙනවා කියනවා. මේගොල්ලන්ගේ ජීවත් කරවන්න නම් අනිවාර්යයෙන්ම ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියනවා. ඒ ඔපරේෂන් එක කරන්න මොකද කරන්නේ? තීරයකට අරගෙන ඉන්න ඔපරේෂන් එක කරනකොට මොකද වෙන්නේ? දෙන්නගේ ඔපරේෂන් එක සාර්ථකයි. එළියට එනකොට තේරෙන එක්කෙනෙක්ගේ ඇස් දෙකම පේනවා ජීවත් වෙනවා. මොකද අර තිබිච්ච ප්‍රශ්නෙටත් විසඳුම ඇවිදිලා. අනිත් එක්කෙනාගේ තියෙන හැත් පේන්නේ නැහැ. හැබැයි ජීවත් වෙනවා. දැන් දෙන්නම ජීවත් වෙනව නේද? හැබැයි එකක් සැපෙන් ජීවත් වෙනවා. අනිත් එක දුකෙන් ජීවත් වෙනවා. ඔන්න ඔයගේ වැඩක් පිටින් වෙන්නේ. දෙන්නටම જાතිය හැදෙනවා. එක්කෙනෙකුට සැපසහගතව හැදෙනවා අනිත් එක්කෙනාට දුක්සහගතව හැදෙනවා. දුක්සහගතව හැදෙන જાතිය හොඳ නැති නිසා තමයි මක් කරන්නේද? ඒක සැප කරගන්න ඔය උත්සාහ කරන්නේ වෙනස. නමුත් දෙන්නටම ಜಾති හඳුනනට පස්සේ දැන් දෙන්නම මැරෙනවා කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒක තමයි දුක කියන එක ගැන අවබෝධයක් නැහැ. එහෙනම් දැන් ඔබට කරන්න තියෙන්නේ මේකෙන් මාත්‍රයක් හරි තේරුණා නම් මේකද? තේරුනේ නැත්තම් මේක නැවත නැවත අහන්න. ඉතින් මේ කොයි කාලෙක හරි දායිනේ අන්තර්ජාලයට. මම දැන් ළඟ දානවා මම හිතන්නේ. ඒ දායි ඒ දැම්මට පස්සේ පිටින් ඔබ මේක නැවත අහන්න. පුළුවන් නම් ඒ සෙනසුරාදා එන්න කලින් ආපහු සැරයක් අහන්න මේක. ආපහු සැරයක් අහලා පිටින් හොඳට තමන්ගේ ජීවිතයේ තිබිච්ච අත්දැකීම් වලට හොඳට දාන්න මේක. මට ඒකමයි ඔබෙන් ඕනේ. මොකද ඔබ දන්නවා ඔබට වෙච්ච දේවල් පිටින්. ඔබ දන්නවා ඔබට දුක ඉපදිච්ච තැන්. ඔබ දන්නවා ඔබ දුක සැපක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරපු හැටි. ඔබගේ ජීවිතය කියලා කියන්නේ පිටින් යුනිවර්සිටි එකක්. ගමේ පින්වතුනි ගෝවි මහත්තයා කියලා කියන්නේ යුනිවර්සිටි එකක් පින්වතුනි. නැත්නම් මේ අධ්‍යාපන ක්‍රමයක් කියලා එකක් ඇවිදලා ඉවරලා ඒව කොටු කළා එක එක තැන් වලට. ලංකාවේ නම් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙකුට නැත්නම් වැඩක් නැහැ. ඉන්දියාවේ ළමයාව ගන්නෙ සිසේරියන් සත්කම කරන්නේ මොකටද? කොහොමද? ගිහිල්ලා අහගෙන එනවා පින්වතුනි කොයි වෙලාවෙ ඉපදුන එක්කෙනාද දොස්තර වෙන්නේ කියලා. ඊට පස්සේ දොස්තරුන්ට ගානක් ගෙවලා කියනවා මෙන්න මේ වෙලාවේ ලෝකෙට ගන්න කියලා පටස් ගන්නවා. මේ හරක කක්ක දානකොට ඔළුව අල්ලන මිනිස්සුනේ ඉන්නේ. එහෙම ස්වභාවයක් තියෙන මේකදනේ.
එහෙනම් ඒ පැත්තට කොටු වෙන්නේ නැතුව බෙදින ඔබ බලන්න ඔබගේ ජීවිතය කියන්නේ තනිකර යුනිවර්සිටි එකක් විශ්වවිද්‍යාලයක් නෙවෙයි. ඔබගේ අත්දැකීම් කියලා කියන්නේ විශ්වවිද්‍යාලයක්. ඒකයි මෙන්න වැඩිහිටියෙක් කියන්නේ හරි වටින සම්පතක් රටට. වැඩිහිටියා කියන කෙනා. මොකද එයා ජීවත් වුණා කියලා කියන්නේ එයා ලොකු අත්දැකීම් සම්භාරයක් ගත්තා. තථාගත ශාසනයෙත් පිටින් වැඩි කාලයක් මේ මහානදම් පුරපු කෙනා වැඩි කාලයක් බොහොම හොඳට යහපතින් මේ සීලාදී ගුණධර්ම පුරාගෙන හිටපු කෙනා මහ තෙරවරයෙක්. ඒ වගේම පිටින් මේ ගිහි සමාජෙත් වැඩිහිටියාට ගරු කිරීමක් තියෙනවා. වැඩිහිටියා කියලා කියන්නේ යුනිවර්සිටි එකක් තනි කරම. එයා ගාව තියෙන දැනුම කොච්චරද කියන්න බෑ. එහෙනම් දැන් ඒ යුනිවර්සිටි එක පාවිච්චි කරන්න පිටින් මේ ඩිග්‍රී එක ගන්න. ඒකයි Taman තුලින් දකින්න ඕනේ කියන්නේ මේ ධහම. එහෙනම් දැන් මේ දවස් දෙක තුනේ පාවිච්චි කරන්න පිටින් පුළුවන් තරම් Tamanගේ ජීවිත අත්දැකීම් වලින් Taman මේ ඌලට අහුවෙච්ච හැටි ඒ ඌලට අහුවෙච්ච තැන ඉඳලා ඒ අරමුණ එන වෙලාවෙම මොකද කරේ? හදපු හැටි ඊට පස්සේ බාහිරින් ආපු විපාකය ඇවිල්ලා ඒකට ඝට්ටනේ වෙලා ඉවරලා ಜಾතිය හැදිච්ච හැටි. ಜಾතිය හැදිච්ච ගමන් ඒක ජරා මරණයට ගිය හැටි. නමුත් කැමැති එකම හැදිච්ච නිසා ආපහුත් හදන්න යමු වෙන හැටි. මේක හොඳට බලන්න. මොකද මේකදී ඔබ කැමති දේ ඉස්ත උනේ නැත්නම් ඔබ ආයි හදන්නේ නැහැ. මේක මහා පුදුම දෙයක් වෙනකදී සසරේ යන්න හැදිච්ච කෙලින්ම කෙමනක්. මේ පරිසම්පාද වැඩ පිළිවෙල. ඔබ අතනින් කැමති එක නෙවෙයි නම් මේ අගීසේ හැදෙන්නේ වෙනකදී. ඔබ ආයි හදයිද? ආයි හදන්නේ නැහැ. හරියටම ಜಾතිය එන්න පිටින් ඔබ ප්ලෑන් කරපු එකම තමයි. ಜಾතිය බවට පත් වෙන්නේ ඔබ ප්ලෑන් කරපු එකමයි. ඉතින් ප්ලෑන් කරපු එක ಜಾතිය බවට පත් වෙනකොට මොකද වෙන්නේ? දැන් ඒක ජරා මරණයට යනකොට පින්විතනි. ආය හදනවා. යෝග පරිදේව දුක් වේරමනස කොච්චර හැදුණත් පින්විතනි ආය හදනවා. මොකද හේතුව ඔබ කැමති අර ಜಾතියට. දරුවා මැරුණා නම් මොකද අම්මා තාත්තා කරන්නේ? මේ දරුවෝ කැඩෙනවා, බිඳෙනවා, නැහෙනවා, වෙනසෙනවා. අපිට නම් කවදාකවත් සහනයක් වෙන්නේ නැහැ. දරුවෙක් ඉන්නවා කියන්නේ බයෙන් තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා අපි ආයි දරුවෝ හදන්න ඕනේ නැහැ කියනවා. නෑ මොකද කියන්නේ? දැන් වයස තියෙනවනේ අපි තව දරුවෙක් හදාගමු. අපි ඔකට හදන්න ඕනේ නැහැ. අර දරුවා බල දානකොට පෙරලි අඬපු අම්මා පින්ගන්නේ. දැන් මොකද කරන්නේ? තව දරුවෙක් හදමු කියන තීරණයට තමයි එන්නේ පින්ගන්නේ. හේතුව මොකද්ද? අර කොච්චර නරක අත්දැකීමක් ආවත් Tamanට පින්ගන්නේ පෙට්ටිය මොකද තියෙන්නේ? දරුවා කියන එකට ආස්වාදයි සැපයි සාරයි කියන. මේක නිසා පින්ගන්නේ තමන්ගේ දරුවෝ 7 දෙනාම එක තැන මැරිලා වැල්ලා හිටියා. ඒ අම්මයි තාත්තයි ආයි මොකද කරන්නේ? තව දරුවෙක් හදනවා පින්ගන්නේ. කොච්චර දුක් වේදනා දරුවෝ දුන්නත් පින්ගන්නේ ඔබට දරු සෙනෙහස කියන එක අයින් වෙලා තියෙනවද? දැන් ඔබගේ දරුවෝ ඉන්නනේ එක જાතිය ඔබට කරදර කරනවා. අර මේවා ඒ දරුවන්ට වියදම් කරන්න ඕනේ. ආදී වශයෙන් ගොඩාක් දේවල් තියෙනවානේ. නමුත් ඔබගේ දරු සෙනෙහසට මාත්‍රයක්වත් කැලලක් එහෙම වුණාද ඔබ? එකක්වත් එහෙම වෙන්නේ නැහැ. මේක දෙන්නේ මොකද හේතුව දරු සෙනෙහස තියෙන්නේ කොහෙද? පෙට්ටි. අවිද්‍යාව. මොකද කවුරුත් එතනට තට්ටු කරේ නැහැ. විපාක විදිහට දුන්නේ ඒවට බෑ පිංගුදින එතනට තට්ටු කරන්නේ. ඒක ඥානයක් විදිහට දෙන්න ඕනේ. දැන් මේ දෙන්නේ විපාකයක් නෙමෙයි විපාකය තමයි. නමුත් මේ ඥානයක් විදිහට මේක දෙන්න පිංගුදින. මේ ඥානයක් විදිහට එන එක පෙට්ටියට බලපානවා. ඒකයි තථාගතයන් වහන්සේ තමයි හරිම ක්‍රමයට පිංගුදින. තථාගතයන් වහන්සේ තමයි හරිම ක්‍රමයට කරේ. ඒක කියන්නේ නේද? මොකද මේ කෙලින්ම පෙට්ටියට තමයි කතා කළේ. පෙට්ටිය බිමින් තියන්න තමයි ඔක්කොම කතා කරලා තියෙන්නේ. හැම දේශනාවම තියෙන්නේ පෙට්ටිය බිමින් තියන්න. ඉතින් ඕක දිහා බලලා කියනවා තථාගතයන් වහන්සේ ආර්ථික විද්‍යාව කිව්වලු, දේශපාලන විද්‍යාව කිව්වලු. ඒවත් කියන්නවලු බනට. ඉතින් අපිට අවවාද කරනවා සමහර අය. ඔය නිවන ගැනම නෙමෙයි කියලා තියෙන තථාගතයන් වහන්සේ මේ දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව මේ පෞල් පන්සල් හරියට කරගෙන මේ බිහි ජීවිතේ ඉඳගෙන ලස්සනට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ලස්සනට බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ලස්සනට ආපහු ඇවිදින්න එහෙම කරන්න එහෙම කියලා තියෙනවා. ඒවත් කියන්න ඕනේ ඔබ හන්දර. ඕකම කියන්න එපා. යන්න. ඔය ලස්සනට යන්න දිව්‍ය ලෝකෙ, ලස්සනට බ්‍රහ්ම ලෝකෙ,
ලස්සනට මනුස්ස ලෝකේ ලස්සනට කරගෙන යන්න. ඉතින් අවිද්‍යාව වැක්කිරෙනවා පින්විතනි අපිට තියෙන සද්ද නැත ඉන්න විතරයි. අපිට තියෙන ඉවසීම ප්‍රගුණ කරගන්න. සද්ද නැතුව කට පියාගෙන ඉන්න තියෙන්නේ. එහෙමයි. ඔක්කොටම එහෙමයි කියලා. සද්ද නැතුව ඉන්න. ඔබ කල්පනා කරලා බලන්න ඉතින් ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. මම ඔබට හැමදෙස්සෙම ආරාධනා කරනවා ඔබගේ ජීවිතත් දෙක ඔබගේ යුනිවර්සිටි එකත් එක්ක වැඩ කරන්න. වෙන මොකුත්ම කරන්න එපා. ඔබගේ යුනිවර්සිටි එකත් එක්ක වැඩ කරන්න. ඒකමයි ඔබට කරන්න තියෙන්නේ. ඔබගේ ජීවිතේ ලැබිච්ච අත්දැකීම් කොහොමද ආවේ? ඔබ ගැටුනේ කොහොමද? ඇයි ගැටුනේ? ඒව බලන්න. එච්චරයි තියෙන්නේ. ඔබ යනකොට සාලේ මැද වතුර වැටලා තියෙනවා. ඇයි ඔබ ගැටෙන්නේ නැහැ? සාලේ නම් මොකද්ද? පෙට්ටියෙන් ටක් ගාලා පෙට්ටියට ගිහින් බලන්න. සාලේ නම් මොනවද තියෙන්නේ? වතුර මොකුත් නැතුව හොඳ ක්ලීන් එකට තියෙනවා. බල කක්ක දාන සෙටිය උඩ. ඔව් අත්දකින්න නැද්ද ඔබට? ඕනේ තරම් ඇති. පූස නැත්තම් බල්ල නැත්තම් කවුරු හරි කක්ක දාලා සෙටිය උඩ. දැන් ඔබට මොකක්ද එන්නේ? ගැටිල්ලක් එන්නේ. ඒ ගැටිල්ලක් එන්නේ කවුද ඔය උපදින්නේ? ගැටිල්ලක් එන්න කවුද ඔය උපදින්නේ? සෙටිය උඩ කක්කා තියෙන්න හොඳ නැති જાතියෙක් කෙනෙක් උපදින්නේ. ඔබ වැසිකිළියට ගියාම වැසිකිළිය ෆ්ලෂ් කරලා නැහැ. ගැටෙනවද නැද්ද? ගැටෙනවා. එහෙනම් ෆ්ලෂ් කරලා නැති එක බාහිරින් එන එක. එහෙනම් ඒක බාහිරින් එන එකත් එක ගැටෙන්නේ කවුරු හැදෙන හින්දාද ඔය? එහෙනම් දැන් ගැටිල්ලේදී උපදින්නේ කවුද? ඔබ කැමති හික්කනම තමයි. ඒකනේ ඔබ ගැටෙන්නේ. නැත්තම් ගැටිල්ලේදී ගැටෙන්න ඕනේ නැහනේ. එහෙනම් ගැටෙන වෙලාවෙත් ඉපදිලා තියෙන්නේ කවුරුමද? අර ඔබ බලාපොරොත්තු වෙන ඔබ කැමති කෙනාම තමයි ඔය උපදින්නේ තියෙන්නේ. ඒක නිසා ඒ ගැටීම සිද්ධ වෙන්නේ. එනෝ බලන්න නිකන් ගැටෙනවා ඔබ. ඒකෙන් කියන්නේ වැසිකිළිය ෆ්ලෂ් කරන්න නැතුව තියන්න ඕනේ කියන එක නෙමෙයි. අරිහතුන් වහන්සේ දැක්කත් උන්වහන්සේක ෆ්ලෂ් කරයි. ඒ ගැන නෙමෙයි මේ කියන්නේ. ගැටෙන්නේ නෑ අරිහතුන් වහන්සේ. අම්මා වල්ලා දාලා කියලා තිබ්බත් ගැටෙන්නේ නෑ. මොකද ගැටෙන්න දෙයක් නෑ පින්වදින. මොකද උන්වහන්සේ ಜಾති ෂය කරලා තියෙන්නේ. පෙට්ටි විවින් තියලා තියෙන්නේ. පෙට්ටි විවින් තිබගෙන ಜಾති ෂය කළා ආයේ කිසි ಜಾතියක් හැදෙන්නේ නෑ උන්වහන්සේට. කිසි ಜಾතියක් හැදෙන්නේ නැත්නම් මේ විදිහට ඇලෙන්න ගැටෙන්න විදියක් නෑ. බලන්න මොන තරම් ශාන්ත ප්‍රණීත අවස්ථාවක්ද කියලා ඔය. නිකං අපරාධ දුක් විඳිනවා මේ ලෝක සත්‍යය. ලෝක සත්‍යය කියන්නේ ඔබ සහ ඔබගේ දරුවා මතක තියාගන්න. මම මේවා කියන්නේ ඇයි? ඔබට බේර ගන්න පුළුවන් පළවෙනි කෙනා එයා නිසා. අයහල යන්නේ එයා. ඔය අපරාධෙ තියෙන්නේ. එයා ලෝකේ ලොකුම වෛද්‍යවරයා වෙයි, ලොකුම ඉංජිනේරුවා වෙයි තියෙන්නේ. ලංකාවේ ලොකුම ඉංජිනේරුවා මෙතන යන බනහන්නේ. මොකටද? මොකටද බනහන්නේ? ඉතින් රස්සාවක් කරගෙන හිටියනම් හරිනේ. මාත් එක දවසක් කියනවා ලක්ෂ 4කද 5කද ඔන්න ගානක මාසිකට පඩිත් එක්ක වාහනක් දීලා ඔක්කොම ඉන්න දනුත් දීලා රස්සාවක් කතා කරනවා හඳුරන්නේ මන් නම් යන්නේ. අපේ නෝනත් කියනවා යන්න නම් එපා ඔබට මේ අපි නිවන් දකින්න ඕනේ මේ විකාර සල්ලි අපිට ඕන තරම් තියෙන. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. මේ මෝඩ මුලාවේ හිටියනම් එහෙනම් මොකද වෙන්නේ? ලක්ෂ 4ක් පහන් නිසා නිකන් අවිතියට යන්න වෙනව නේද? කවදා හරි යන්න එපා මේකනේ. දැන් ඊළඟ එකේ දිව්‍ය ලෝකෙ ගියයි කියමුකෝ. දැන් අද අවිතියේ ඉන්න කවුරු දිව්‍ය ලෝකෙ ගිහින් නැති ඇයිද? දේවදත්ත හඳුරු අවිතියේ ඉන්නේ අපි දන්නවනේ. දේවදත්ත හඳුරෙන් කවදාක්වම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නැති කෙනෙක්ද? අනන්ත අප්‍රමාණ දිව්‍ය ලෝකෙ ඉඳලා නැති කෙනෙක්. ඒකයි කියන්නේ. එහෙනම් කොච්චර ඉහළට කොහොම ඉගෙන ගත්තත් නිකන් මොකද වෙන්නේ? දුකට පිළියම් වෙලා නැහැ. ඉතින් අද ඇමරිකාවේ ඉන්න පිරිස් මින්ගද ඉංගලන්තේ ඉන්න පිරිස්. ඒ අය ධනාත්මක චින්තනයේ ආදි වශයෙන් දේවල් පතුරවගෙන ඒගොල්ලෝ උත්සාහ කරනවා අපි මෙතන මේ දුකෙන් උපරිමයට නිදහස් වෙන්න. මේ මිනිස්සු පව් පින්ගද මට හොඳටම විශ්වාසයි පින්ගද අපේ මේ ලංකාවේට වඩා පිට රටවල තමයි ගොඩක් උදව් තියෙන්නේ කියලා. එයා ඒ උදව්ව ගන්නේ පින්ගද. මට සෙන්ස් වෙන දේවල් තියෙනවා මම ඔබට කියන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ ලොකු පිරිසක් ඒකද මම ඒකයි අමරසන ආඳුරනන්දට කියලා දෙන්නේ ඉංග්‍රීසි සේනාවක් හදන්න කියලා. අනිවාර්යයෙන් මේ තැන් ඉතිරිලා යන මේ විස බීජේ කෙලින්ම මුළු ලෝකෙ පුරාම පැතිරෙනවා. ආයෙ කතා දෙකක් නැහැ. විස බීජයක් නෙමෙයි. විස බීජයක් පැතිරෙනවා වගේ මේක පැතිරෙනවා පට ගාලා තියෙනවා.
නැතිනම් මම ලෝකෙටම මහා යහපතක් වෙනවා. ගන්න පුළුවන් පින තියෙන පිළිස් ඒ විදිහට කරගන්නවා. යමසන ආඳුරන වහන්සේ ලොකු පිරිසක් මේ දවස්වල මම කියලා තියෙන අවුරුදු 10ක් දෙන්න. ලෝකේ ඉන්න හොඳම දේශකයෝ ටික මට හදලා දෙන්න. සිංහල, දෙමළ, චීන, ජපාන් ඔය තියෙන එක භාෂාවක්. මේ භාෂාවක් ඉගෙන ගත්තා කියන්නේ මට පුළුවන් නම් භාෂා 18ක් ඉගෙන ගන්න පින්වදින. ඔබ හිතලා බලන්න. දැන් මම මේ කරන දේශනාව පින්වදින මම භාෂා 5කින් කරනවා නම් එහෙම. ඒ මිනිස්සු මොනතරම් වාසනාවන්තද කියලා හිතලා බලන්න. ඔබට හිතනවද මේක වාසනාවන්තයි කියලා මේ දේශනාව? මේ දේශනාව වාසනාවන්තයි කියලා ඔබට හිතනවා නම් පින්වදින ඔබට හිතෙන්නේ නැද්ද මට තව භාෂාවක් පුළුවන් වුණා නම් හොඳයි කියලා? තව භාෂාවක් පුළුවන් නම් හොඳයි කියලා. තවත් භාෂාවක්. ඒකයි පින්වදින. ඉතින් මමත් උත්සාහ කරනවා පින්වදින තව භාෂාවල් ඉගෙන ගන්න. භාෂාවල් ඉගෙන භාෂා පරමේශ්වර වෙන්න නෙමෙයි. මේ ලෝක සත්‍යයට යහම මේ යන්තම් වචන 10ක් කතා කරන්න පුළුවන්. ඒකයි තියෙන්නේ මේකද. ඉතින් ඔබට ලොකු වාසනාවක් තියෙනවා ඔබ බෞද්ධ වෙලා බෞද්ධ වුණාට වඩා සිංහල වෙලා ඉපදිච්ච එක. බෞද්ධය ඉපදුනේ මෙහි ඇවිල්ලානේ. ගෙදර ඉපදිච්ච බෞද්ධය නෙමෙයිනේ. ඒ බුද්ධ සරණ ගච්ඡාමි කියපේක නේ. ඒව නෙමෙයිනේ දහම් ශ්‍රවණය කියලානේ බෞද්ධයෙක් උපදින්නේ. මේ සත්‍යය. ඉතින් එහෙනම් මේ රටවල් ඔක්කොම හේදෙනේ උත්සාහ කරන්නේ මොකද්ද? ඒ රටවල් වල තියෙන ඒවා තමයි අන්තිම අපිට දුන්නේ පින්වතුනි. දවන අපෙන් ගන්න ඕනේ මිනිස්සු අන්තිමට මොකද කළේ? ඒ මිනිස්සුන්ගේ දේවල් අපිට දුන්නා. හැමෝම කරන්නේ දුකින් නිදහස් වෙන්න හදන එක. අපි විතරයි දැනන් හිටියේ පින්වතුනි දුකින් නිදහස් වෙන්න තියෙන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඉතින් ඒක පිළිගත්තේ නැති වුනහම අපේම රටේ ඉන්න මිනිස්සු මොකද උනේ අන්තිමට පින්වතුනි අර මිනිස්සු දුකින් නිදහස් වෙන්න පාවිච්චි කරන දුක් වේදනාව සැප වේදනාව බවට හරවන්න කරන්න තියෙන හැම අபிසංකාරයක්ම කරන්න අපි බාරගත්තා. දැන් අද ලංකාවේ තියෙන පුරාවටම කරන්නේ ඒවා. අධ්‍යාපන ක්‍රම වේද ආදී වශයෙන් මේ ඔක්කොම හදාගෙන කරන්නේ ඒවා පින්වතුනි. ඒවා කරන්න එපා කියනවා නෙමෙයි හැමෝටම නිවන් දකින්න බෑ පින්වතුනි. ඉතින් ඉන්න එපා හැමෝම එක එක જાතියෙන්. මම අහගෙන යද හරිද මහත්තයව කාත් එක්ක කතා කරනකොට මේ මහත්තය කියද්දි මේ හැමෝටම මේක කරගන්න බැරි වෙයිනේ ඉතින් නේද කියලා. ඊට පස්සේ මට එහෙනම් කියනවා මේකයි ඉතින් මාළු මරණ අය ලෝකේ ඉන්නවනම් මාළුත් ඉන්න එපා. දැල් හදන අයත් ඉන්න එපා. කොකු හදන අයත් ඉන්න එපා. බෝට්ටු හදන අයත් ඉන්න එපා. එතන එක්කෙනෙක් විතර නෙමෙයිනේ. එතන එක පිරිසක් ඉන්නවනම් ඒකට යාබදව තව ලොකු පිරිසක් ඉන්න ඕනේ. එහෙනම් කොහොමද මේ හැමෝටම මේක කරන්න පුළුවන් කියලා එකක් නෑ. නිවන දකින්න නම් බොහොම සුළු පිරිසක් ඒ පිටිපස්සේ ඉන්නවා. අනිත් අය ඔක්කොම දැන් බිල්ඩින් හදන්න ඕන නම් මේ ලෝකෙ පින්වදින බිල්ඩින් හදන්න කී දෙනෙක් ඕනේද? නේද? මේ ඔක්කොම ඉන්න ඕනේ ලෝකෙ. ඉතින් එයා නිවන් දැකලා හරියනවද? ඒ මොකද ලෝකයේ අසමතුලිත වෙනවා. ලෝකයේ අසමතුලිත වෙන්නේ නැහැ කවදාවත් මේක. ඒක නිසා හැමෝටම නිවන් දකින්න බෑ. කනගාටුයි කියන්නේ. ඉතින් පුළුවන් නම් නිවන් දකින කුලකයට එකතු වෙන්න. එකතු වෙලා මේක කරගන්න. නැත්නම් මේක මහා අපරාධයක් අන්තිමට වෙන්නේ. මම ඔබට ලස්සන කතාවක් කියන්නම්. අවසාන වශයෙන්. දැන් මේ රටවල් දියුණු වෙනවා. මේ රටවල් දියුණු වෙනකොට පින්වද මේ රටවල් දියුණු වෙන්න මිනිස්සු එක එක දේවල් කරනවා පින්වද. හරි බුද්ධිමත් දේවල් කියලා හිතාගෙන කරන දේවල් ගොඩක් තියෙනවා පින්වද. මිනිස්සු කරනවා. ඒක මොකටද දියුණුව උදෙසා. මම මේ කතාවක් අහලා තියෙනවා මනෝවිද්‍යාව සම්බන්ධව. නැත්නම් පොසිටිව් තින්කින් කියලා ස්වභාවයක් තියෙනවා. ඒක සම්බන්ධව. ඉතින් ඒක පින්වද එක තැනක සඳහන් වෙනවා. එක්තරා ව්‍යාපාරිකයෙක්. දැන් මේක සඳහන් වෙන්නේ පින්වද never give up. never ever give up. කවදාකවත් මේ අතහරින්න එපා. මේක කරන්න ඕනේ කොහොම හරි. ඒ තැන ඉඳගෙන කටයුතු කරන්නේ. දැන් ඒ තැන ඉඳගෙන කටයුතු කරනකොට පින්වතුනි ඒක සඳහා කරන දේශනාවක තියෙනවා. එක්තරා ව්‍යාපාරිකයෙක් හිටියලු. මේ ව්‍යාපාරිකයා පළවෙනි ලෝක යුද්ධ සමයේදී ව්‍යාපාරයක් පටන් ගත්තලු පින්වතුනි සත්ව ලොම්. ඒකට යා පූස් ලොම් පාවිච්චි කළාලු. ඒ කියන්නේ පූසෝ ඇති කරලා ඉවරලා පූස් ෆාම් එකක් දාලා. ඒ පූස් ෆාම් එකේ පින්වතුනි තනිකරම ඒ පූසෝ ලොකු කරලා ඉවරලා හැම ගහලා හැම විකුණනවලු. ඔබ ඒවා දැකලා ඇති හංකඩෙන් ප්‍රයෝජන ගන්නවා. කිඹුල්ලුන් එහෙම පණ පිටින් අර කෑලි ඇතුළට දදා ඔක්කොම හැම ගලවල ඉවරලා අර
කෝට් එක අයින් කරලා ඉල්ල අරක විසි ගන්නවා. ඉතින් ඌ එතන පණ ඇද ඉතින් ඒක ඉතින් විපාකේ. ඔබට එහෙම වෙන්නේ නැහැ බය වෙන්න එපා. ඇයි? කිමුළුන්ට විතරයි එහෙම වෙන්නේ. මිනිස්සුයම වෙනවා කිමුළු වෙනවනේ. එහෙම නේ? ඈ? මේවා කියනකොට වෙන ඔබට තේරෙන්න ඕනේ බෙල්ල ගාවින් කපලා මෙහෙට ඇතුළට කූරු දදා අපි මෙතන අර කෝට් එක ඇතුළෙන් ගලවනවා. පොඩි බ්ලේඩ් එකක් වගේ එකක් තියෙනවා ඉස්සරහ අපි මෙතන ඒක ගගහ ඔබ දැකලා YouTube එකේ ගහලා බලන්න මේවා. ඔබ පාවිච්චි කරන ලෙදර් බෑග් එක, ඔය හම් බෑග් එක, දාන සෙරෙප්පු ඔය ඔක්කොම පිටින් හදන්නේ ඒවෙන්. මම ඔබට කියන්නේ නැහැ ඔය දාන්න එපාද. ඔය ඒක මගේ වැඩක් නෙමෙයි පිටින්. මගේ වැඩේ තමයි ඔබ කිඹුලෙක් නොවෙන්න කටයුතු කරන එක. වෙච්ච කිඹුලගේ හංකරියට මොකද්ද වෙන්නේ කියලා හිතන්න තරම් මට කාලයක් නැහැ. මොකද මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිසා. නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකෙන් නම් මම ඉතින් ඔබට කියනවා හම් පාවිච්චි කරන්න එපා, මස් මාළු කන්න එපා ඕවා. ඉතින් මට ඒවා කියන්න අවශ්‍යතාවයක් නැහැ නේද? මොකද හේතුව මට ඔබ මස් නෙමෙයි අර ඒ වෙලේ අපි කතා කරපුවා කෑවක් කමන්නේ මොනා කරනව නන්ද? මග වඩනවා නම්. කතා කරපුවා මතකයි නේද? දැන් මම ආයි කියනව නේද? අකුරේ වචනේ අකුරේ. හරි. එතකොට එහෙනම් දැන් මොකද වෙන්නේ මේ දැන් මේ මිනිස්සයා මේ විදිහට පූස් ෆාම් එක දැම්මා. දැන් මෙයාට වෙලා තියෙන දේ දැන් ටික දවසක් යනකොට මේ වෙන්නේ මෙයාට මේ පූසන්ට කන්න දෙන්න විදිහක් නැහැ. මෙයාගේ ව්‍යාපාරේ වැටෙනවා දැන්. පූසන්ට කන්න දෙන්න විදිහක් නැතුව. ඊට පස්සේ මොකද කරන්නේ පිටින්? මෙයාට හොඳ අදහසක් ආවා. මෙයා මොකද කළේ? දැම්ම මී ෆාම් එකක්. මීයෝ. එතකොට මේ ෆාම් එකට එහා පැත්තේ මී ෆාම් එකක් දැම්ම. never give up. give up කරන්න එපා. solution එකක් හොයන්න ඕනේ. මේ positive thinking එක. හරියට හරි. positive thinking වලින් හරියට හරි. දැන් ඔබ හිතලා බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා ලෝකේ. ඊට පස්සේ මී ෆාම් එකක් දැම්ම. මොකද මීයන්ට අඩුවෙන් කැම දෙන්න ඕනේ. එතකොට අඩුවෙන් කැම දීලා මීයෝ හොදට වැවෙනවා. වැවුනට පස්සේ මීයන්ව දානවා පූසන්ට කන්න. පූස ලොකු වුණාට පස්සේ පූසම හැම ගහලා විකුණනවා. හම. ඒකින් නමුත් මෙයාට ප්‍රශ්නයක් ආවා. ඉතින් මේ මීයන්ට කන්න දෙන්න අමාරු තත්ත්වයක් ආවා. ඒක නිසා මෙයා මොකද කළේ? පින්විතනේ පොඩි සත්තු ඔක්කොම අල්ලගෙන ඇවිල්ලා දානවා මීයන්ට කන්න. ඊට පස්සේ මීයෝ ලොකු වුණාට පස්සේ මීයන් වලට දානවා පූසන්ට කන්න. ඊට පස්සේ පූස ලොකු වුණාට පස්සේ පින්විතනේ පූසන්ව හැම ගහලා හැම විකුණනවා. ඉතින් never give up. Positive thinking. Positive thinking. හරි? හරි? positive නේ thinking. දැන් විතර ඕක තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. දුකින් නිදහස් වෙන්න. දැන් මේ මිනිස්සු ව්‍යාපාරික කලේ මොකටද? කැමති දේවල් එනකොට ඒ කැමති දේවල් ලබා ගන්න විදිහක් නැහැ. ඒකට සල්ලි ඕනේ. එහෙනම් කැමති දේවල් ලබා ගන්න සල්ලි ඕන නිසා මොකද කළේ? එයා සල්ලි ලබා ගැනීම නිසා ව්‍යාපාරයක් පටන් ගත්තා. එයා ව්‍යාපාරේ පටන් ගත්තට පස්සේ මේ ව්‍යාපාරේ කරගෙන යන්න ඒක අවශ්‍ය විදිහට එයා කටයුතු කළා. ඒක නෙමෙයි උනේ. එහෙනම් දැන් එයා පින්වදනි කැට් ෆාම් එකක් එහෙන් තියෙනවා, රැට් ෆාම් එකක් එහෙන් තියෙනවා. ඔය හැම එකකින් මොකක්ද දෙයක් කරන්නේ? දුකෙන් නිදහස් වීමට උත්සාහ කරනවා. නමුත් මොකක්ද ඇත්තටම වෙන්නේ? තවත් දුකින් දුකටපත් වෙනවද නැද්ද? අර සතෙක් මරන්න දුකින් දුකටපත් වෙනවද නැද්ද? එහෙනම් පින්විතනි දැන් ඔබ හිතලා බලන්න. දුකින් නිදහස් වෙන ක්‍රමයේ අපි තියාගෙන ඉන්නේ පින්විතනි ඔබ පටන් ගත්තොත් එහෙම ඔහොම එකක් දුකින් නිදහස් වෙන්න කියලා. ඔය මොන අපරාධයක්ද කරගන්නේ කියලා. ඒකයි මම කියන්නේ පින්විතනි මුළු ලෝකෙටම දුකින් නිදහස් වෙන ක්‍රමයේ යන්න ඕනේ මෙහෙන්. ගියේ මෙහෙන්ද කියලා මම දන්නේ නැහැ. නේද යන්න ඕනේ කොහෙන්ද? මෙහෙන්. මේ ලංකාද්වීපයෙන් මුළු ලෝකෙටම දුකින් නිදහස් වෙන මාර්ගයේ තියෙන්න ඕනේ මෙහෙන් යන්න ඕනේ. එහෙ තියෙනවා මෙහෙට අරන් හරියන්නේ නැහැ. නැත්නම් ප්‍රශ්නේ දෙන්නේ කවදාකවත් මෙහෙම එහෙම වෙන්නේ නැහැ. මොකද ඒව ප්‍රබල වැඩි. ඒක නිසා ලෝක සත්‍යයක් මෙතන ඒව වැළඳ ගන්නවා. ඔබගේ යාළුවෝ ඇති වොන් තරම් මෙතන කුකුල් ෆාම් හදන. දිනු වෙන්න ඕනේ කියලා හිතාගෙන. බිත්තර වලට විතරයිනේ කියලා හිතාගෙන හදන අයත් ඇති සමහර වෙලට. ඊළඟට බයිසෙට ගියාට පස්සේ කුකුල් ටික දැන් මේ මම මේක ඔය දීලා දානවා. කාටද? මේ කාඩුන කමයි දීලා දානවා. එහෙමනේ ගෙදර ඉන්න හරකා දුන්නා. කාටද? මේ අර ඔළුවට තොප්පියක් දාගත්ත එක්කෙනෙක් අරන් ගියේ. අපි දීලා දැම්මා ඉතින් ඔය. එයාත් කීයක් හරි දුන්නා මං හිතන්නේ. එහෙම කියනවා. මේ කාටද ඒගොල්ලෝ
මස් කඩේ කාට විකුණනවද? ඒක කියා ගන්න බෑ. තටමනවා. ඒක නිසා අපි මෙතන පරිස්සම් වෙන තනිකරම දත් 32 මැද්දේ ඉන්න දිව වගේ ඔබ. හතර අපායේ ගැට්ටේ ඉන්නේ කොයි වෙලාවෙ හතර අපායට වැටෙන්නේ දන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් මේ ධහම අවබෝධ කරගෙන පින්වදිනේ ඔබගේ අත්දැකීම හරහා මේ හොඳට විමස මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය මොකක්ද කියන එක ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. පින්වදිනේ නිරන්තරයෙන් අර අවවාද අනුශාසනා දෙනේව අරගෙන ඉවර වෙලා. පුළුවන් තරම් බලන්න අර ජීවිත අත්දැකීමුත් එක්ක මේව ඔක්කොම ගලපන්න. ඒකක් හදන්න ගියත් දෙකක් දැක්කත් මොනවා කළත් මේක ටක් ගාලා ඔබ ඒවට දාලා බලන්න. ඒ වෙලාව දාලා බලන්න මම මේ ගැටේනේ මං හදාගත්ත එක නිසාද නැත්නම් විපාකේ ආපු නිසාද කියලා. විපාකෙන එක මට නතර කරන්න බෑ මම ඒක ඔල්රෙඩි කරපු එක. කරපු එකට විපාකෙ මේ එන්නේ. එහෙනම් දැන් කරන එක මොනේ මම නතර කරන්නේ. කරන එක නතර කළා. මොකද විපාකේ නතර කළා කියලා වැඩක් නෑ පිංගුතුනි. විපාකේ නතර කරා. දැන් අම්මා ජීවතුන් අතර ඉන්න කැමති කෙනා පිංගුතුනි අම්මා මැරෙන්න යනකොට විපාකේ නතර කළා. අම්මා බේරුවා. ඒත් වැඩක් නෑ පිංගුතුනි. අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමතියි කියන තැනම මොනව හැදෙලා ඉවරද? දුක කියන එක හැදෙලා ඉවරයි පිංගුතුනි. දැන් දුකෙන් දුකටපත් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. එහෙනම් විපාකේ කොච්චර නතර වුණත් අර හදන එක හැදුනා නම් පින්විතනි ඕනේ කියන එක හැදුනා නම් දැන් දුකටපත් වෙනවා. එහෙනම් විපාකේ නතර කරන්න උත්සාහ කළ වැඩක් නැහැ. එහෙනම් කර්මය නතර කරන එකටයි පින්විතනි උත්සාහ කරන්න ඕනේ. කර්මය නතර කරන එකට උත්සාහ කරන්න නම් ওই පෙට්ටිය තියන්න ඕනේ බිමින්. පුළුවන් නම් පෙට්ටිය බිමින් තියන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න තියෙන එකට මේක. දැන් ඔබ තරම් වාසනාවන්ත පිරිසක් පින්විතනි මේ 31 ලෝක ධාතුවේ කොහෙවත් හොයාගන්න නැහැ. කෝටි ලක්ෂයක් සක්වලවත් හොයාගන්න නැහැ පින්විතනි. ඔබ ඒ තරම් වාසනාවන්ත පිරිසක් ওই වාසනාවට පයින් ගහ ගන්න නැතුව. මොකද ඔබ කොච්චර වාසනාවන්තද කියලා ඔබට තාම තේරෙන්නේ නැති නෝන පින්විතනි ඒක අපිට තේරෙනවා. ඔබ කොච්චරනම් වාසනාවන්ත පිරිසක්ද කියලා. ඉතින් ඒකට පයින් ගහ ගන්න නැතුව පින්විතනි පුළුවන් තරම් මේක වඩන්න. සද්ද නැතුව වඩන්න පින්විතනි එච්චරයි ඔබට කරන්න තියෙන්නේ කිසිම කෙනෙක් එක ගැටෙන්න යන්න එපා. මම ඔබට කිව්වේ පින්විතනි යමෙකුට පටිච්චසමුප්පාදයේ අවබෝධ නම් කවදාවත් තව කෙනෙකු විවේචනය කරන්නේ නැහැ පින්විතනි. පරිසමුපාදය කියන්නේ කටින් එළියට එන්න ඕන එකක් නෙමෙයි පින්විතනි. හිතට අවබෝධ වෙන්න ඕන එකක්. පරිසමුපාදය කියන්නේ කරේල්ලගෙන කන්න හැදුවත් වැඩක් නැහැ පින්විතනි. Tamanට අවබෝධය චෙක් කරගන්න පුළුවන් ක්‍රමය තමයි Taman දේවල් එක ගැටෙනවද? පරිසමුපාදයෙන් අපි හොයාගන්නේ මොකද්ද? ඇයි මේ ගැටෙන්නේ අපි? ඇයි මේ ඇලෙන්නේ අපි? ඕක ටික හොයාගන්න නෙමෙයි හදන්නේ පරිසමුපාදය. වෙන මොකටද පරිසමුපාදය ඕනේ? ඇලෙන්න හේතුව ගැටෙන්න හේතුව හොයාගන්න ඕනේ මුලා වෙන්න හේතුව හොයාගන්න ඕනේ. දැන් අපිට තේරෙනවා ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ ඇයි කියලා. එහෙනම් දැන් අපි ඒක ඇප්ලයි කර කර පිටින් මඟ වඩනවා. තමන්ගේ ජීවිත අත්දැකීම් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන්න ඔබට තේරෙන්න පටන් ගන්නවා. මේ පෙට්ටිය කරේ තියෙනකන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා පිටින් පුළුවන් තරම්. ඒ වඩන්න මොකද වෙන්නේ පෙට්ටිය සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙවි පෙට්ටිය බිමට වැටෙනවා. කාදසක. බිමට වැටිච්ච ගමන් දැන් මොකද වෙන්නේ? දැන් එනවා පිටින්. ඔන්න බලන්න පෙට්ටිය බිම වැන්න. බිම වැටිච්ච ගමන් දැන් එනවා. ආයි ඇහැ රූපය ගැටෙන්න එනවා. ගැටෙන්න එනකොට මොකද වෙන්නේ? පෙට්ටියෙන් මොකුත් කියන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? විපාකයට අනුකූලව හැදෙනවා. හැදිලා උදා වෙච්ච පහ වැයලා යනවා. ගැටීම් මොකුත් නැහැ. ප්‍රශ්න ඉවරයි. දැන් ಜಾති හැදෙන්නේ නැහැ. පහ උදා වුණා විතරයි. ಜಾති හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ රොබෝට්ගේ ඇතුලේ තියෙන සර්කිට් එක හැදුණා විතරයි. අර එළියේ තියෙන කව එක හැදෙන්නේ නැහැ. ඉතින් කව එක හැදෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැදුණා වැය වුණා. එච්චරයි. එහෙනම් ಜಾතිය ෂේ වෙලා දැන් එයාගේ. හැදෙන්නේ නැහැ දැන්. ಜಾතිය ෂේ වුණා. ආය කවදාක හැදෙන්නේ නැහැ ಜಾතිය. දැන් ජරා මරණයට යන්න කෙනෙක් නැහැ. ලෝකේ ඉවරයි. අවිද්‍යාව පෙට්ටිය බිම තියලා තියෙන්නේ. අවිද්‍යාව පෙට්ටිය බිම තිබුණ නැත්නම් ආයෙ ಜಾතිය හැදෙන එක නතර වෙන්නේ නැහැ. එහෙනම් පෙට්ටිය බිමට වැටිච්ච වෙලාව තමයි ಜಾතිය ෂේ වුණා කියලා කියන්නේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න පුළුවන් තරක්. වඩලා ಜಾතිය ෂේ කළාද? වැටුණාද? එහෙනම් දැන් ඔබ ඊළඟ දවසේ එන්න ඕනේ පිටුදෙලි. සෙනසුරාදාට එන්න ඕනේ. ඔය ඔලු ගෙඩිය තියාගෙන නෙමෙයි. මානසිකාර කරපු ඔලු ගෙඩියක් තියාගෙන එන්න. එන අය. අනිත් අය අන්තර්ජාලය හරහා හරි මේක අහගන්න. එන්න බර වැඩි වෙනවා පිටුදෙලි. ඒක නිසා ඔබට ටිකක් යහමින් මේකට උනන්දු වෙන්න වෙනවා. නැත්තම් පස්සේ මොකුත් තේරෙන්නේ නැති. මං කොහොමද පිටුදෙලි මට අවශ්‍යව තමයි කියන්නේ. ඔබට අවශ්‍යව නෙමෙයි. මගේ වැඩේ කරගෙන ඉවර වෙච්ච දවසක ඔබට අවශ්‍යව කියන්න. ඒකත් මේකම තමයි. එයි? මට නිවන් දකින්න අවශ්‍ය ටික නෙමෙයිද ඔබට අවශ්‍ය? මට නිවන් දකින්න අවශ්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔබ නිවන් දකින්න අවශ්‍ය මහා මේරු කන්දේ උස. ඒකද?
නෑ. එහෙනම් ඔබට නිවන් දකින්න අවශ්‍යව තමයි මම කියන්නේ. එතන මුලවන් තරම් හැම කෙනාම ફોકસ කරන්න. කාගේවත් දේවල් හොයන්න යන්න එපා. ફોકસ කරන්න. ફોકસ කරන්න. මැක්සිමම් එෆර්ට් එක දාන්න පිළිදෙන්නේ මේක කරන්න. මම ඔබට තව කාරණාවක් කියන්න. මම ඔබට උදේ කාරණාවක් කියවන්නේ පුළුවන් තරම් කොළ පාටින් ඉන්න. පුළුවන් තරම් ඉදෙන්න බලාගෙන ඉන්න. ඉදෙන්න එපා. ඉදෙන්න බලාගෙන ඉන්න හැමතිස්සෙම පිළිදෙන්නේ. ඒකයි කරන්න ඕනේ. ඉදුණොත් ඊළඟට වෙන්නේ මොකක් වෙන්නද? කුණු වෙන්න. එහෙනම් ඉදෙන්න බලාගෙන ඉන්න හැමතිස්සෙම මයින්ඩ් එක ඕපන් කරගෙන ඉන්න පිළිදෙන්නේ. කියන්නේ හොඳට අරගෙන අවබෝධයට ගන්න. ඒ වගේම පිළිද හොඳට මතක තියාගන්න. මේ මිනිස්සයා කියන කෙනා විතරයි පිළිදෙන්නේ. Tamanට තියෙන උපරිමේ කරන්නේ නැත්තේ. අනිත් හැමෝම මේ ලෝකේ ඉන්න පිළිදෙන්නේ ගස් පවා. සත්‍ය විතරක් නෙමෙයි ගස් පවා පිළිදෙන්නේ Tamanට තියෙන උපරිමේ කරනවා. ඔබ මට කියන්නේ චීටා කියන සතාව අඳුරනව නේද ඔබ? ඔය චීටා කියන සතාව පිළිදෙන්නේ මුවෙක් පස්සේ දුවනවා. තඩි ගෝණෙක් පස්සේ දුවනවා. මීහරකෙක් පස්සේ දුවනවා. හාවෙක් පස්සේ දුවනවා. ඔය හතර දෙනා පස්සේ දුවන්නේ වේග හතරකින්ද? මුවා හයියෙන් දුවනවා කියලා හයියෙන් දුවනවා. මේ ගෝණට දුවා ගන්න බෑ හිමින්න දුවන්නේ. ඒකින්ද මාත් මොකටද මහන්සියනේ යංකෝම එහෙම කරනවද? නෑ නේද? මැක්සිමම් එෆර්ට් එක දානවා. දෙයක් කරන්න ගියාම. ගහක ස්වභාවය මොකද්ද? වේදන ඔබ ගහකට කියලා දෙනවා ඔය ඇති. ඔය වැඩු නැති. උඩට එපා. හිතීද? ගහක් වැවෙනකොට ඔබ ගිහලා කියන ඔය ඇති. ඔයිට වඩා වැවෙන්න එපා. දැන් ගහ නතර වේද වැවෙන එක. නෑ පින්වතුනි. මැක්සිමම් එෆර්ට් එකකින් මොකක් වෙනවද? වතුර පොර ඇද පින්වතුනි. යාව හදනවා. මිනිස්සයා විතරයි පින්වතුනි. මොකද මිනිස්සයාට හිතන්න පුළුවන් නිසා මිනිස්සයා විතරයි මෝඩ වෙලා ඉන්නේ. තමන්ට තියෙන පුළුවන් තරම් එෆර්ට් එක දාන්නේ නැහැ. පුළුවන්ම තරම් උත්සාහය වීරිය කරන්නේ නැහැ පින්වතුනි මේක කරගන්න. පුළුවන්ම තරම් උත්සාහ වීරිය කරපු අය තමයි පින්වතුනි මේක දිනාගත්තේ. එක්ස්කියුස් දෙන අය කවදාවත් කිසිම තැනක සාර්ථක වෙලා නැහැ. හොඳට මතක තියාගන්න. ලෞකිකවවත් ලෝකෝත්තරවත් සාර්ථක වෙලා නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔබගේ පින්විතනේ අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්. එක එක අයට එක එක තත්වයන් ඇති. නමුත් ඔබ ඒකට ක්‍රියාත්මක වෙන විදිහත් එක්ක තමයි පින්විතනේ. ඔබ බලාපොරොත්තු වෙන අවුට්කම් එක තියෙන්නේ. තියරි එකක් තියෙනවා. පින්විතනේ මම ඒකත් ඔබට කියන්නම්. තියරි එකක් තියෙනවා. E + R සමානයි O කියලා. event plus respond equals to outcome. හොඳට මතක තියාගන්න. මොකද්ද event එක කියන එක පින්විතනේ ඔබට වෙනස් කරන්න බෑ. ඒ event එකට ඔබ කොහොමද මුහුණ දෙන්නේ කියන එක මත තමයි outcome එක තීරණය වෙන්නේ. ඔබට ළමයි 3 දෙනෙක් ඉන්නව වෙන්න පුළුවන් පින්විතනේ. ඒක තමයි ඔබගේ event එක. දැන් මොකද කරන්නේ? දැන් එකෙක් ආයි බඩ ඇතුළට දාලා ගන්ධබ්බ කරන්න අනිත් පැත්තට. ඒ ආවේ එහෙමනේ. ආපස්සට දාලා ඉවල බුක් ගාලා ගන්ධබ්බ කරලා දාන්නද? නෑ දැන් ආවා. මේ ඉවෙන්ට් එක ළමයි 3 දෙනෙක්. එහෙනම් ඒ ඉවෙන්ට් එකට ඔබ රෙස්පොන්ඩ් කරන විදිය හදා ගන්න පින්වද. එතකොට ඔබ බලාපොරොත්තු වෙන අවුට්කම් එක ගන්න පුළුවන්. වැටුණාද කියන එක? එක්ස්කියුස් දෙන්න එපා. මට ළමයි 500ක් ඉන්නවා. එහෙනම් ඒක තමයි ඔබගේ ඉවෙන්ට් එක. එහෙනම් මොකද කරන්න ඕන? ඒකට රෙස්පොන්ඩ් කරන විදිය හදා ගන්න පින්විතනි මොකක් උදෙසාද? Tamanට ඕනේ අවුට්කම් එක ගන්න.
ඉවෙන්ට් එක නෙමෙයි වෙනස් කරන්න පුළුවන්. ඔබේ ගෙදරට ගහක් කඩා වැටෙනවා. දැන් ඉවෙන්ට් එකේ ඒක. ඔබ බණ ටිකක් අහන්න ඉන්න හදනකොට පිටින් ගෙදරට ගහක් කඩා වැටෙනවා. දැන් ඉවෙන්ට් එක මොකද්ද? ඒක. එහෙනම් දැන් ඒකට අනුකූල රෙස්පොන්ඩ් එක දාන්න. ඒ රෙස්පොන්ඩ් එක බුද්ධිමත්ව කරන්න පිටින්. ඒකට මුණ දෙන ක්‍රමය මොකක් හරි ඒක බුද්ධිමත්ව කරන්න. ඒ ක්‍රමයට අනුකූලව ඔබට ඔය මොන ඉවෙන්ට් එකක් තිබුණත් ඔබ බලාපොරොත්තු වෙන අවුට්කම් එක ගන්න පුළුවන්. ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකුට පින්වතුනි එයාගේ ස්ටුඩන්ට්ස්ලා ශිෂ්‍යයෝ දුන්නලු ටැග් එක. ඒ ටැග් එකට දීලා තියෙන ඩික්ෂනරි එක. එයා ඒ ඩික්ෂනරි එක අරගෙන ස්ටේජ් එකට නැගලා කිව්වලු මට මේක ගන්න බෑ. මොකද මේකේ සාපලත් වචනයක් තියෙනවා. ඒ වචනේ මේක ඇතුලේ තිබුණොත් එහෙම මට සාපයක් වෙනවා. කියලා කිව්වලු ගේන්න ඔය පිහිය. එන පේපර් නයිෆ් එකක් ගෙන්නගෙන ඉන්න. වචනයක් තිබුණලු. ඒ වචනේ කැපුවලු. දැන් මම මේක බාර ගන්නම් කිව්වලු. ඒ වචනේ තමයි impossible. impossible කියන වචනේ කපලායින් කළාද? ඒ කියන්නේ ඒක කරන්න බෑ හෝ වෙන්නේ නෑ හෝ එහෙම අර්ථයක් නේද ඒකේ තියෙන්නේ. ඒකට හොඳටම සිංහල අර්ථ දන්නේ අමරසනාන්දර තමයි. ඩික්ෂනරියක් වගේ. ඇහුවොත් එහෙම හරියටම සිංහල ඩික්ෂනරියේ තියෙන වචන කියන්න තරම් කොහොම එනවද කියලා දන්නේ නැහැ. මම කියලා තියෙන්නේ පොඩි කාලේ චිප් එකක් ඇවිල්ලා කියලා. දැන් අපි සමහරවිට ඒක ඉංග්‍රීසියෙන් තමයි දන්නේ. එතකොට ඒකට හරිය සිංහල වචනේ එන්නේ නැහැ. වැටහෙනවා මොකක්ද ඒ කියන්නේ කියලා. ඉතින් අපි ඇත්තට ඉංග්‍රීසි භාෂාවේ පරතරයට ගිහලා නැති නිසා වෙන්නේ නැති. උන්වහන්සේට එහෙම නැහැ. උන්වහන්සේට අහපු ගමන් ඒකට අදාළ සිංහල වචන උන්වහන්සේ කියනවා. දැන් ওই වචනේ අර්ථය ඔක්කොම දන්න ඕක පාවිච්චි කරන්න පුළුවන් ඕනේ තැනක අපිට. නමුත් එකපාරට සිංහල වචනේ එහෙම එන්නේ නැහැ. ඒක විශේෂ හැකියාවක් වෙන්න සමහර වෙලට. ඉතින් කොහොම හරි මේකනේ. එහෙනම් ඔන්න impossible කියන වචනේ. නිවන් දකින්න වැඩපිළිවෙලෙන් ඔබ මක් කළා දාන්නද? අයින් කළා දාන්න. ඒ වචනේ තිබුණොත් ඔබට සාපයක් තියෙන්නේ නිවන එක්ක. ඔබට කවදාකවත් කරන්න බැරි වෙනවා. ඒ වචනේ අයින් කළා දාලා වීර්ය කරන්න, මැක්සිමම් එෆර්ට් එක දෙන්න මේක කරන්න. බලන්න මැක්සිමම්. ගහකට වඩා හොඳ වෙන්න. ගහ කියන්නේ වැවෙනවා. වතුර පොර ඇද්ද වැවෙනවා කියනවනේ. එයාගේ මුළු ජීවිතේම එයා කරන්නේ ඒක බබා ගන්න එක. චීටා මැක්සිමම් වේගෙන් තමයි දුවන්නේ. මොකා අල්ලන්න? කූඹියක් අල්ලන්න, ඉබ්බෙක් අල්ලන්න උනොත් දැන් ඈත ඉබ්බෙක් යනවා. දැන් මෙයාට පේනවා අපි දුම කිලෝමීටරයක් ඈත ඉඳලා පේනවා. ඉබ්බේ. ඌ දන්නවා ඉබ්බෙක් කියලා වේද? දැන් දුවන්නේ කොහොමද? ඈ? ඉබ්බෙන්නේ කියලා පැද්දි දුවයිද? එහෙම වේද? නෑ. මේ නම් පිස්සු චීටෙක් කියන සයිස් එකට දුවනවා. ඉබ්බවල්ල. මේ සතුන්ට විපාකෙන් එක දීලා තියෙනවා පින්වතුනි. ඔබට විපාකෙන් දීලා තියෙන මොකක් විතරද? හිතන්න ශක්තියක් විතරයි. මේ හිතන්න ශක්තිය දුන්නාට පස්සේ මොකද කළේ? සතුන්ට විපාකෙන් හොඳ දෙයක් හම්බුණා. ඒකත් මක් කරගත්තද? නැති කරගත්තා. ඒකෙන් තමයි ඔබේ තත්ත්වයටපත් වෙන්න එපා. ඔබ මැක්සිමම් වැඩ කරන්න පින්වතුනි නිවන උදෙසා. මේවා ඉස්සර අපි ඉගෙන ගත්තා පින්වතුනි මොකටද? ලෝකේ අල්ලන්නේ. මේවා ඉගෙනගෙන තමයි ලෝකෙට දෙන්න හැදුවේ වැඩි සිංහල. අග්‍ර ගන්න සල්ලිකාරයෝ වෙන්න. මිලියනර්ස්ලා වෙන්න. යුරෝපයේ ඉන්න මිලියනර්ස්ලා වෙන්න. ඔබ තමයි මේ ඩ්‍රීම්ස් වල තිබුණේ. දැන් අපි ඒවා පාවිච්චි කරන මොකටද? අපිට කියන්නේ නැහැ එකක් කරන්න. දැන් අපි ඒවා පාවිච්චි කරන මොකටද? නිවන උදෙසා. තථාගතයන් වහන්සේගෙම ගත්තුව සරල භාෂාවෙන් ඔය තියෙන එක. හොඳයි. දන්නේම නැතුව හතක් වෙලා. ඇති නේ? හරි. එහෙමනම්
පුණ්‍ය අනුමෝදනාව කරලා දේශනාව හමාර කරනවා. දැන් මේ කියප එකක්වත් වෙන අපරාධ කරගන්න එපා. හොඳට කල්පනාවේ ජීවිත අත්දැකීම් එක්ක හොඳට මිශ්‍ර කරගෙන මේ කටයුත්ත කළා. ඔබට මේක කරන්න පුළුවන් පින්වතුනි. ඉම්පොසිබල් කියන වචනේ ඩික්ෂනරි එකෙන් අයින් කරගෙන උත්සාහ කරන්න බීරය කරන්න. අනිවාර්යයෙන්ම ඔබට මේක කරන්න පුළුවන්. බුදුගුණ සත්‍යනාවට සම්බන්ධ වෙන්න පුළුවන් තරම් පින්වතුනි නිදහසේ ඉන්න වෙලාවක ඇවිදලා ඒකට පැය දෙක තුනක් හරි කාලය යොදවන්න. එහෙම කටයුතු කරන්න මම ඔබට කිව්වා ඔබගේ ආච්චි අම්මව සීයව එහෙම නැත්නම් අම්මා තාත්තව මේවට යොමු කරන්න කියලා. ඔබ ඒක කරනවද නැද්ද කියන එක ගැන මම දන්නේ නැහැ. ඔබට තාමත් ලොකු ඉන්න දරුවා ඉස්කෝලේ යවන ස්කූල් වෑන් එකේ අම්මා තාත්තව මෙහෙට යවන සල්ලි නැත්නම් පින්වතුනි ඔබ කිරි ටික වමනේ දාන්න පින්වතුනි ඔබ බීපු. ඉල ඊරියෙක් අල්ලගෙන ඊරිගේ තනෙන් කිරි බොන්න ගිහිල්ලා පින්වතුනි. මොකද හේතුව? ඔබ මනුස්ස ගතියක් තියෙන කෙනෙක් නෙමෙයි නිසා. ඒ අහිංසක අම්මයි තාත්තයි පින්වතුනි තරුණ කාලෙම කැප කළා ඔබ වෙනුවෙන්. අද මේ මිනිස්සු දෙන්න මැරුණොත් හතර පහට යනවා කියලා හොඳටම දැනගන්න. ඒ මිනිස්සු දෙන්නව ගෙදර තියාගෙන ඔබගේ ආපු ණයකාරයා ඉස්කෝලේ යනවා වාහනේ. මම මේ කියන ඒවා හරි සැරයි පින්වතුනි. නමුත් මේක තමයි ඇත්ත. මතක තියාගන්න පින්වතුනි අහිංසක මිනිස්සු දෙන්න ඔහොම මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා පෙරේතෝ දෙන්නෙක් කියලා ගෙදරට ආවට පස්සේ ඔබම තමයි ඒකුංග බෝතලයකට අල්ලලා දාලා එලා මහ මුදට විසි කරන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔය බීපු කිරි ටික ඔක්කොම වමනේ දාන්න පින්වතුනි ඔක වම අරන්න. ඔබ කිරි බොන්න සුසු මිනිස්සෙක් නෙමෙයි. අමනාප වෙන්න එපා. ඔබට ආදරයටම කරුණාවටමයි මේ හැම එකම කියන්නේ. ලෝක සත්‍යය කෙරෙහි පදල කරුණාවෙන්මයි මේ හැම එකම කියන්නේ පින්වතුනි. මොකද මේ මිනිස්සු පව මේ මිනිස්සු හිර වෙලා ඉන්නේ දැන්. මේ මිනිස්සු දැන් ආදායමක් නැහැ මොකුත් නැහැ. ඔබගෙන් යැපෙන්නේ. ඔබ මේ මිනිස්සුන්ගෙන් යැපෙන කාලේ පින්වතුනි ඔබ ඉල්ලන දේ ඔබට අරන් දුන්න මතක් කරලා බලන්න පින්වතුනි. අයිස්ක්‍රීම් එකක් අල්ලලා ඇඬුවට පස්සේ තාත්තා බයිසිකලේ පදින්න නැති පින්වතුනි අයිස්ක්‍රීම් එකක් අරන් එන හන්දියට. ඔබට එහෙම තාත්තා කෙනෙක් හිටියේ එහෙම අම්මා කෙනෙක් හිටියේ පින්වතුනි. ඔබ අමතක කරගන්න එපා එකක් අර. අද ඔබට මේ මොකුත් මතක නැහැ පින්වතුනි. මොකද ඔබනේ අම්මා තාත්තාද? එහෙනම් ඔබ හරි ලොක්කෝ. ඔබයි අම්මා තාත්තා. ඒක නිසා අර අම්මා තාත්තා කරපු එකක්වත් ඔබට මතක නැහැ. නැත්තම් කට ඇරලා කියන්න පුළුවන් උඹලට අපි කොච්චර කරනවද අපේ අම්මලා තාත්තලා අපිට මෙහෙම කළා නම් අපි කොහෙද ඉන්නේ කියලා. මිනිස්සු ඕන තරම් ඔක කියනවද නැද්ද? ඒක නිසායි මම ඔබට කියන්නේ පිටුදේ යොමු කරන්න. අඩුම තරමේ පිටුදේ ඇවිදලා දාන් කෝප්පයක් පූජා කරගෙන පෑන් කෝප්පයක් පූජා කරගෙන ධම්මහන්දක් වේදාගෙන බුද්ධ පූජාවක් තියාගෙන බුදුගුණ සජ්ජායනාවක් කරලා දවසක් පිටුදේ ඒක නා අදුම සතියේට දවසක් එවන්න. සතිය හැමදාම නෙමෙයි පිටුදේ සතියේට දවසක් එවන්න. බදාද මේ කියන මේ ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් මේ දෙන්න එවන්න අඟහරුවාදට එවන්න. සඳුදාට එවන්න. කියලා කියන්නේ සාත්‍ය බුදුගුණ සජ්ජායනාවක් තියෙනවා. ඒකට යන්න. ඊයේ මහත් එක්ක ඇදලා හිටියා නේද? ඒ මට හිතා ගන්න බෑ මේ මිනිස්සුන්ගේ මහා පුදුම ගුණ තියෙන මිනිස්සු නේද? මේ රබර් ගස් වගේ කපන්න. මේ අපි හොඳට සම්බන්ධකම් පවත්වාගෙන යන මහත් එක්ක. මේ අවශ්‍ය රබර් ගස් වගේ කපන්න කියලා කුටි හදන්න. ඒක දාපු මේ මහත්තයා. මම හොඳට දැකලා තියෙනවා පින්විතනේ මේ මහත්තයාට. බන පදයක් කතා කරනවා නම් දන ගහනවා පින්විතනේ. එහෙම හිතගෙන කතා කරන්නේ නැහැ. එහෙමම දන ගහගෙන මෙහෙම මැදගෙන තමයි අහන්නේ පින්වතුනි. අනේ ස්වාමීනි මම පුදුමාකාර ප්‍රීතියක ඉන්න ස්වාමීනි මේ දහම් මඩ පුදුම ප්‍රීතියක් උපදවන්නේ. එහෙම කිය. ඔබ හිතන බලන්න පින්වතුනි. තමයි වෘතියේ ගස් කපන එකක් දන්නේ. මෙහි ඉතින් අපිට උදව්වට ඇවිදලා ඒ කටයුතු කරනවා. නමුත් ඒක නෙමෙයි අදාළ. රටේ ඉන්න ලොකු මහත්තයෙකුට එහෙම එකක් නැහැ නේ මේක. මෙහෙම අපි ඉඳගෙන ඉඳද්දි මේ මහත්තයා හිටගෙන බණ අහන්නේ නැහැ. මොන හරි වචනයක් කියන්න ගත්තා. මම මේ මහත්තයාට මේ ගහ කපන වෙලාවේ මම කිව්වා මහත්තයා උතන තියෙන ලොකු දහම් කතාවක්. නේද? වැලි මළුවට යන්නත් ගහක් කැපුවේ. මම උතන තියෙන ලොකු දහම් කතාවක්. මහත්තයා ওই ගහ දැන් වැවෙන්න පටන් ගන්න ගොඩක් කල්. අවුරුදු 10ක් 15ක් ඇති ඔක වැවෙන්න පටන් ගන්නවා. මහත්තයා ඒක විනාඩි 2කින් කැපුවනේ චේන්සෝ එකකින් ඔක. චේන්සෝ එක දැම්මම විනාඩි 2ක් ඒ ගහ වෙන්න බිම. නැංග ඔබතුමා විනාඩි 2කින් කැපුවේ මොකද්ද? අවුරුදු 10ක් 15ක් වවපු ගහ. ඔය වගේ තමයි මහත්තයෝ. විනාඩි 2යි යන්නේ පව කරගන්න.
කල්ප 10ක් 15ක් ඒකට නිරා දුක් විඳින්න වෙනවා. ආයි තව තැනක ගහ කපන්න ගියාට පස්සේ මහත්තයා ඔය කියලා දෙන්න තව කෙනෙකුට කියලා. අනේ ස්වාමීනි මට තේරුණා ස්වාමීනි මොනතරම් වාග්යක්ද කියලා දන ගහගෙන. තමයි ඒ ටික ඇහුවේ. ඒතර ඔබ හිතලා බලන්න නේද? මම ඒකයි කියන්නේ. මම මේ මිනිස්සයා ගැන කියනවා නෙමෙයි. හොඳට මතක තියාගන්න. මම මිනිස්සුන්ට බයින්නෙත් නැහැ. මම මිනිස්සුන්ට හොඳ කියන්නෙත් නැහැ. මම මේ කියන්නේ මොකද්ද? ಗುಣ. කාගේ හරි කමන්නේ ಗುಣ පිංගතුනි. ගුණය තමයි අපි සලකන්නේ. මිනිස්සයා නෙමෙයි. හොඳ මිනිස්සු මේ ලෝකේ නැහැ පිංගතුනි. නරක මිනිස්සුත් මේ ලෝකේ නැහැ. එන නෑ. හොඳ මිනිස්සුත් නැහැ නරක මිනිස්සුත් නැහැ. හොඳ ගති තියෙනවා නරක ගති තියෙනවා. එච්චරයි තියෙන්නේ. එහෙනම් මේ මහත්තයාගේ තාත්තා වරන් ඇවිල්ලා තිබුණා. අනේ හාමුදුරනේ මේ ආරාමෙට හැල තනකොළ ගහක් හරි ගලවනවා නම් අපේ තාත්තට මොන තරම් වාග්යක්ද? මම ඒක නිසා කියනවා මේකන් අහව තාත්තේ මේ යන්නේ ඉසිපාසු දැනකට නෙමෙයි තාත්තේ මේ ගිහිල්ලා කොළ කයල්ලක් දැක්කොත් ඒක හරි ඇහිඳින්න තනකොළ ගහක් දැක්කොත් ඒක හරි ගලවන්න. ඒකෙන් ලැබෙන පින නම් මෙච්චරයි කියන්න බෑ. හාමුදුරු කෙනෙක් දැක්ක දැන් දනක ගහ වඳින්න. මේ මම දැක්ක පිටින් තාත්තේ වයසට ගිය තාත්තා කෙනෙක්. මහත්තයෙක්. ඒ මහත්තයා හාමුදුරුවෝ දකින්න ඉඳන් වදිනවා තනකොළ ගහක් දැක්කොත් ඒක ගලවනවා. කොළ කැලි ටිකක් දීවොත් ඒක ඇහිඳිනවා. ඔබගේ අම්මා, ඔබගේ තාත්තා. කො? ඒගොල්ලන්ට ඕනේ නැද්ද පින? එහෙනම් කමන්නේ. ඒගොල්ලන්ට පින ඕනේ නැත්නම් කමන්නේ. ඕනේ නෑ. මේ මිනිස්සු පවුනේ පින්ගන්නේ. පමනේ දාන්න කිරි ටික වික්මන්ට. ආයි පුළුවන් නම් ඇතුළට ගිහින් රුක් කාලා ගන්ධබ්බ ලෝකෙට යන්න. ඉතින් මම ඔබට රිදෙන්න හරි මේවා කියන්නේ පිටින් මේ යහපත වෙන්න ඕනේ. ඒක මොකද ටික කලයි පිටින්. ඔය මිනිස්සු දෙන්න මැරෙනවා. ඒ මැරුණාට පස්සේ ඔබ ඉතින් බජව දැම්මත් වැඩක් නැහැ. ඊට පස්සේ මිනි උල නැගලා. ඊට පස්සේ ගලව ගන්න බෑ පිටින්. 12 පිරිකරෙන් ගැලවෙන්නේ බොහොම සුළු පිරිසක් පිටින්. ඒ ගොඩක් දුරට මේ ළඟ ළඟ මැරිච්ච උන්ටත් වඩා ඈත සසරේ මැරිච්ච පිරිස තමයි ගොඩක් දුරට ගොඩ යන්නේ. මොකද ඒගොල්ලෝ දැන් විපාක විඳලා ඉවරයි. දැන් ඒගොල්ලෝ පින් ගන්න පුළුවන් තත්ත්වයට ඇවිදලා තිනවා. ඒක නිසා පරම්පරා ගාන සිහි කළ 12 පිරිකර දුන්නාම ගොඩක් දුරට එයයි නිදහස් වෙනවා. ළඟ ළඟයි නිදහස් වෙන්න හරි අඩු වෙන්නේ. 12 පිරිකර පුළුවන් තරම් කරන්න දැන් ඒවා අමතක කරන්න එපා. මම ඒවා දෙන දේශනාවල කියන්නේ නැහැ කියලා. ඒවා අමතක කරගන්න එපා. ඒ ඥාතිවරුන්ට කරන්න ඕනේ. ඒ උදව් උපකාරය ඒ විදිහට කරන්න පිළිදෙන. එයාට මේ අවස්ථාව තිබුණේ නැහැ. ඒක නිසා. මම වැටුණානේ කාරණා. හැම එකෙම ගන්න දේවල් තියෙනවා කියන්නේ. මං ඉදිලා නෑ නේද? ඔබට තේරෙනවද මං ඉදිලා කියලා? මේ යම් දවසක අරිහත් ඵලයේ ලැබිලා පිරිනුවම් පෑවත්. ඒ පිරිනුවම් පාන මොහොතේ කලින්වත් වෙන්නේ මං ඉදෙන්නේ නැහැ. පිරිනුවම් පාන වෙලාවේ තමයි ඉදෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේගේ ජීවිතය දැක්කට පස්සේ මේ සාරිපුත්‍රයන් වහන්සේගේ ජීවිතය අරිහත් ඵලයෙන් පස්සෙත් ඉදිලා තිබිච්ච බව පේන්නේ නැහැ පිංග. සාරිපුත්‍ර මේක දන්නවද කියලා ඇහුවම ස්වාමීනි මේ දහම් භාග්‍යවතුන් වහන්සේ මූලික වෙලායි තියෙන්නේ. මේ ධර්ම ස්වාමී තථාගතයන් වහන්සේ ධර්ම රාජයන් වහන්සේ ඔබ වහන්සේට මේක වැටහෙවා. එහෙනම් තාම කොළ පාටයි නේද? අරිහත් ඵලයටපත් වෙලා. නමුත් කොළ පාටයි දෙන්නේ. මම දන්නවා ස්වාමීනි. දන්නවනම් දැනගන්න කියලා කියොත් එහෙම තථාගතයන් වහන්සේ. එහෙම නැහැ. කොළ පාටයි. උන්වහන්සේ පින්නම් පාන කුරුත් කොළ පාටයි. ඒක නිසා නේද අර පුංචි සාමාන්‍යයන් වහන්සේලා කියද්දි ස්වාමීනි ඔබ වහන්සේගේ සිවුර බිම ගෑනවා කියලා. මේ පුංචි සාමාන්‍යයන් වහන්සේ ඉන්න දෙසට ඇඟිලි මැද නමස්කාර කළා. සිවුර හදාගත්තේ. ඉඳලා හිටියා නම් එහෙම. ගුණ වෙන විතරයි නෙදී. ඒකයි. ඒකද මම මේ ඔබට කියන්නේ මම නොකර එහෙම කියනවා නෙමෙයි. ඒ නිසා හැමතිස්සෙම කොළ පාටින් ඉන්න. මේ මහත්යයි කරන දේවල් මම හොඳට බලාගෙන හිටියේ. ඉතින් ගුණයක් නෙවෙයි. මේ ගුණය අපි කතා කරනවා. එච්චරයි. මම කියන්නේ මට උගත්කම වැඩක් නැහැ මේකදනේ. රට රාජ්‍යයේදී ඉන්නේ උගත්කම තියෙන්නේ මොකද්ද කොහෙද කින්ද මන්ද ඔය එකක්වත් මට අදාළ නැහැ. මට අදාළ වෙන්නේ මොකද්ද? ගුණය. මම ගුණයට ගරු කරනවා. මේකදී අනිත් එකකටවත් ගරු කරන්නේ නැහැ. එහෙනම් ඔබ ගුණවත් වෙන්න පුළුවන් තරම්. මට එච්චරයි ඕනේ. ගුණවත් වෙන්න. ඔබ ඔක්කොම ගුණවත්. තව ගුණවත් වෙන්න. තථාගතයන් වහන්සේගේ ගුණයටපත් වෙනකන් අරිහතුන් වහන්සේලාගේ ගුණයටපත් වෙනකන් ගුණවත් වෙන්න.
ගුණය තුලින් ජීවිතය හදාගෙන යන්න. තමන්ගේ වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිංගි හිංසාවක් නොවෙන්න. ඒ තමන්ගේ ජීවිත පැවැත්ම ඔය විදිහට අරගෙන යන්න. හරි. එහෙනම් උදේ ඉඳලා ගොඩ දේවල් අපි කතා කළා අපෙන් උදේ. දැන් අපි අන්තිම ටික කතා කරන්න යන්නේ. ඉතින් අන්තිම ටික කියනේවත් පුණ්‍ය අනුමෝදනාව කරලා ඊට පස්සේ අපි ඔබට මෙත් ආශිර්වාද කරනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඇහුව ගමන් ඔබගේ අද මොනවද ඉගෙන ගත්තේ කියලා මොකද කියන්න තියෙන්නේ? නිවන් සැප ලැබේවා. ඒක තමයි හාමුදුරුවෝ අන්තිමට කිව්වේ. නිවන් සැප ලැබේවා කියලා කියන්නයි තියෙන්නේ. මොකද අර මුලින් කිව්ව එකක්වත් සමහර මතක නැති. ඔබ බලන්න ගෙදර ගිහලා ඔබට ඒවා මතකද කියලා. හොඳයි. හොඳයි පිටුදෙන එමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු සිද්ධ කර ගැනීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාට අනගාരികයන්ටත් ධර්මයේ ඔබයි පුණ්‍ය භාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පසෙන් අප උපස්ථාන කරන්නා වූ සීලම දායකාරක ආදී පින්වත් පිරිසටත් ඒ වගේම ලෝකත්‍රයේ කොහේ තැනක මඟ වඩන්නා වූ සීලම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත් වූ අපකැපවීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයේ වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝ රත්නයත් සිහිපත් කරගන්න. ඒ වගේම ඔබේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දින ඇතුළු කොට ඇති සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම මේ භාවනා වැඩසටහන සාර්ථක කරගෙන මුදසා නන් අයුරින් සහයෝගය දක්වා වූ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න. ආහාර පාන ආදී පුද සත්කාර කළා වූ පිරිස්, හෙදුම් මෙදුම් සපයන් දෙදුනා වූ පිරිස් හෝ වේවා, ආරක්ෂා සම්පත්තිය සැලසුවා වූ පිරිස් හෝ වේවා, මොනවාම හෝ ආකාරයකින් සහසම්බන්ධ වෙලා කටයුතු කළා නම් මෙතිකිලි කැසිකිලි සෝදා පවිත්‍ර කිරීම ආදී කොට ඇති දෙයින් හෝ මේ පුටු ආදී වශයෙන් දේවල් සකස් කිරීම හෝ පූජා කිරීම වශයෙන් හෝ මොනවාම හෝ දෙයකින් සහසම්බන්ධ වෙලා කටයුතු කළා නම් ඒ වගේ මේ ආරාම විහාරය දිගින් මුදසා ගඩොලක් ගන්න මේ සඳ ගෙනන්න බැඳලා කරලා සකස් කරන්න මුදල් විය පැහැදම් කරන්න ආදී කොට ඇති සෑම සිළු දෙන්නම ශ්‍රමයෙන් හෝ ඥාණයෙන් හෝ මොනියම් හෝ දෙයකින් සහසම්බන්ධ වෙලා කටයුතු කළා නම් ඒ සෑම සිළු දෙනාමත් මේ ලායි සිහිපත් කරගන්න. ඒ වගේම තථාගතයන් වහන්සේගේ උත්තරීතර ධර්මකාය උදෙසා මනරම් මණ්ඩපයක් ඉදි කළා මලින් පහනින් සරසලා මනරම් ධර්මාසන ඉදි කළ ඒ ආකාරයෙන් සහසම්බන්ධ වෙලා කටයුතු කරන්න යුතුනා වූ සෑම සිළු දෙනාමත් මේ ලායි සිහිපත් කරගන්න. සිවණක් පිළිසට ආරක්ෂා සම්පත්තිය සලසන්න බොහෝ කාලෙක ඉඳලා දැන් ඒ අනුව කටයුතු කරගෙන ඉන්නා වූ මේ මහ පිරිසක් ඉන්නවා. ඒ සෑම සිළු දෙනාමත් මේ ලායි සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිදුවල පතුල හරින මේ පින් විහිදී පැතිරී යාමෙන් එයටත් බැඳී වැළඳී එන්නා වූ සීලම් ග්‍රහ පුල්පද්‍ර දෝසාන්ධකාර ඇස්වා කටවා හොවහ අවල් දේවසක සංඛා දෝසාන්ධකාර යක්ෂ බේද විතාච මලගවල කුම්භාණ්ඩාදගේ වැඩ පැමිණි දෝසාන්ධකාර ශරීරයේ සත්ත්ව ධාතු දෝෂ බීමේ වැඩ පැමිණියා රෝගාබාධ දෝසාන්ධකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්ධකාරයම ගසා දුරින් භූත වෙත්වා වසා කුසලයෙන් මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න. සක්‍ර දේවේන්ද්‍රතුමා ප්‍රධාන තාවතින්ස ලෝක වාසී සියලුම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහරජකේ රාජ්‍ය කරන්නා දුත රාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණය කියනවා සතරවන් වදරුවන් ප්‍රධාන මේ සියලුම පරිවාර සේනා පිරිස් ඒ වගේම සිවණක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා කරන්නා වූ සියලුම යක්ෂ සේනාධිපතිතුන් ප්‍රධාන මේ සියලුම පරිවාර සේනා පිරිස් ඒ වගේම මේ ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සියලුම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් රුක්ෂ දේවතා පිරිස් භූමාර දෙවියන්ගෙන් පටන්ගෙන අකනිට දෙවියන් දක්වා විහිදී පැතිරී සිටින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සිහිපත් කරගෙන උපතින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුර පතුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේව අනුභවය වැඩි වේවා හෘදයේ දීප්තිය බලයේ වර්ණයේ වැඩි වේවා පටිභාන ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයෙන් මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මෙතන මොහොතකට සිහිපත් කරගන්න. අනන්ත සංසාරයත් විසින සහසම්බන්ධ වෙලා කටයුතු කරගෙන ආවා වූ තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරගෙන නිසා කරවරු දීලා කටයුතු කළා වූ මේ මිය පරලෝකීය සීලම ඥාති මිත්‍රාදී පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන මුදසා එදා මුඛ පරම්පරාවෙන් පවත්ගෙන ආපු පිරිසගේ පටන් මේ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා කරවරු දීගෙන කටයුතු කළා වූ පිරිසක් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා වූ සෑම සිළු දෙනාමත් මේ ලාය සිහිපත් කරගන්න තියෙනවා. ඒ වගේම මේ කල්පණුවක ඇතුළත තමන්ගෙන් වැඩක් අසාධාරණයකින් ගිහින් සාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරෙන් ක්‍රෝධයෙන් පසුලා මැරලා ගියා වූ පිරිසක් අද ඔබගේ ජීවිතය ගැනීම උදෙසා කටයුතු කරනවා. නිරෝග රෝග සෑදීම හෝ කරදර බාධක හිරියට කම්කටොළ ඇති කිරීම උදෙසා කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදල පතුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ආදී යම්කිසි අභව ස්ථාන කියනවා නම් එයින් අත මේ දේවා සම්දිර සුගතියත් බල ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වූ සීලම නායක අනුදෙලින් මෙතනින්ම නිදහස් කරත්වා දස කුසලයෙන් මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වතුනි එමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බලමහිමෙන්
ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවිය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඒ වගේම පිඟුතුණිය කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ පුංචි නිවේදනයක් තියෙනවා. ඒ නිවේදනය තමයි මල්මුර වැඩසටහන් වලට එන. දැන් මේ කාලේ මල්මුර පින්කම් තියෙන කාලේ නේද? මේ මල්මුර වැඩසටහන් වලට එන ඒවා බාරගත් අයට විශේෂ වරප්‍රසාදයක් දෙන්න ආරාමයේ ඉන්න ස්වාමීන් වහන්සේලා තීරණය කළා තියෙනවා. ඒ විශේෂ වරප්‍රසාදය තමයි එදාට ඔබ ඇවිදින්න. හැබැයි ඒක කලින් කියන්න ඕනේ. ඔබගේ පවුල් පෙළවාසින් එක්ක ඇවිදilla ඒක තියන්න කලින් හෝ ඒක තියන්න පස්සේ කොහොමද? ඒක තිබ්බට පස්සේ. ඒ කියන්නේ බුද්ධ පූජා ආදී කොට ඒ දේ තිබ්බට පස්සේ බින්දුනේ තමන්ගේ පවුල් පෙළවාසින් එක්ක න්‍යාය ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක් හදලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ ඔබ පිරිස ඇවිදilla මල් මුර පූජාව කළාට පස්සේ ස්වාමින් වහන්සේ නමක් වැඩලා ඔබගේ පවුලේ අයට වෙනම ඒ කියන්නේ ඔබත් එක්ක ආපු පිරිසක් ඉන්නවනේ දාන්න. ඒ අයට වෙනම න්‍යාය ධර්ම සාකච්ඡාවක් කරන්න. එහෙම අවස්ථාවක් තියෙනවා පින්වදිනේ. ඔබට පුළුවන් ඔබගේ පවුලේ උදවියට අවස්ථාවක් සලස ගන්න. ඔබ බාරගත් දවස් තියෙනවා නම් බාරගෙන තියෙනවා නම් ඒ දවස් ඒ වෙලාවේදී දාන ධම්ම ස්වාමින් වහන්සේට පොඩ්ඩක් කතා කරලා කලින් ඒක බුක් කරගන්න. ඒ බුක් කරගත්තාම ඔබට පුළුවන් ඔබගේ පවුලේ අයට මේ න්‍යාය ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අවස්ථාවක් හදන්න. අපිට කරන්න පුළුවන් දේ තමයි පින්විතනේ ඔබ වෙනුවෙන් මුදල් හම්බ කරලා දෙන්න අපිට බෑ පින්විතනේ. අපිට පුළුවන් ඔබට නිවන් දකින්න උදව් කරන්න. පුළුවන් නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. හොඳයි. ඒ වගේම පින්විතනේ සෙනසුරාදා සුපුරුදු පරිදි කටයුතු තියෙනවා. ඒවට ඇවිදලා සම්බන්ධ වෙන්න. හොඳයි. සියලුම දෙනා මෙත්තා ආශිර්වාද ලබා ගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුන්වන්ගේ සෝවිසි අනන්ත මහා ගුණ දෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වේත්වා සාදු සාදු සාදු